තෙරුවන් සරණයි හැම දිනකටම. අදත් අපේ සුපුරුදු භාවනා පුහුණුවටයි අපි යොමු වී සිටින්නේ. අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 29 වෙනිදා සිකුරාදා දවසක්. ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ භාවනා පුහුණුව සඳහා එකතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ භාවනා පුහුණුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනම. අපි පළමුවෙන් භාවනාව පිළිබඳ යම් අදහසක් ඇති කර ගන්නවා. ඉන් අනතුරු අපි මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන එහි අන්තර්ගත භාවනා කමඨහන් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ, විමසගෙන යන්නේ. ඒ විදිහටයි මේ භාවනා පුහුණුව අපි කරගෙන යනු ලබන්නේ. ඉතින් ඒ අනුව පළමුවෙන් අපි වෙනදා වගේම භාවනාව පිළිබඳ අදහසක් පළමුවෙන් ඇති කරගමු. භාවනා ගැන දැන් හැම දිනාටම යම් අදහසක් තිබෙනවා. තාම කෙටියෙන් ඒ අදහස නැවත සිහිපත් කිරීමයි අපි මේ වෙලාවේ කරන්නේ. සිහි කැඳවීමක් වැනි දෙයක් අපි කරන්නේ. එතකොට භාවනා කියන වචනේ අදහස අපි දන්නවා. කුසල් වැඩිවීමට භාවනා කියන වචනේ යෙදিলা තියෙන්නේ. ආසේවති භාවේති වඩ්ඩේති කුසල ධම්මේ භාවනා යනුවෙන් තමයි භාවනාව විග්‍රහ වන්නේ. ඒ අනුව කුසල් වැඩිවීමයි භාවනා කියලා කියන්නේ. කුසලය මූලික වශයෙන් බුදුදහමේ තුන් ආකාරයකින් පැහැදිලි කරනවා. සීල සමාධි ප්‍රඥා කියලා. ඒ අංශ සීල කුසලයේ ගැනත් සමාධි කුසලයේ ගැනත් ප්‍රඥා කුසලයේ ගැනත් අපි හැම දිනාටම පැහැදිලි දැක්මක් අවබෝධයක් තිබෙනවා. එහෙම ශේස්ත්‍ර තුනක් නැත්නම් කුසලතා පද්ධති තුනක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ මේකත් අපි දන්නවා. නිවන් සාක්ෂාත් කිරීමේදී සිද්ධ වෙන්නේ පුද්ගල පෞරුෂය ඉහළ මට්ටමකට ගොඩනැගීම. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ පුද්ගල පෞරුෂයේ අංශ තුන නිවැරදි කිරීම, පිරිසිදු කිරීම, යහපත් කිරීම. සීල මගින් කෙරෙන්නේ අපේ පෞරුෂයේ ප්‍රකට කොටස, බාහිරට පෙනෙන සහ බාහිරට බලපාන කොටස. අපි ඒ කොටසට කියන්නේ චර්යාත්මක අංශය කියලා. අපේ කායික හැසිරීම, වචන භාවිතයේ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, ඒ වගේම යම් යම් තනතුරු වගකීම් භූමිකා දැරීම, මේ වගේ දේවල් ක්‍රියාකාරී අංශය. කය වචන දෙක මෙහෙवला කරන කටයුතු. අපි ඒ කොටස චර්යාත්මක අංශය කියලා කියනවා. ඒ අංශය නිවැරදි කරගන්න, පිරිසිදු කරගන්න තමයි මූලික වශයෙන්ම සීල භාවනාව, සීල කුසලයේ තියෙන. සීලෙන් කෙරෙන්නේ ඒ කාර්යය. එතකොට ඒක අපි හොඳට අවබෝධ කරගත්තම අපිට ඒක හසුරුවාගෙන යෑමේ හැකියාව, හසුරුවාගෙන යෑමේ පළපුරුද්ද ඇති කරගන්න පුළුවන්. ඒක තමයි සීලේ පරමාර්ථය. ඉතින් ඒකත් අපි දැන් දන්නවා. ආදි සමාචාරික, ආදි බ්‍රහ්මචර්ය වශයෙන් සීලය කොටස් කරලා තිබෙනවා. අபிසමාචාර කියන ඒවා සාමාන්‍යයෙන් මිනිස්සු හැටියට අපි පනවගත්ත, සම්මත කරගත්ත, එකඟ වෙච්ච යහපත් නීති රීති, සම්මුති, එකඟතා, ව්‍යවස්ථා ආදී දේවල් තමයි. හැම ශාස්ත්‍රයකටම අදාළව එවැනි අபிසමාචාර අපි සම්මත කරගෙන තිබෙනවා. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් ආර්ථික, සමාජ, දේශපාලන, පාරිසරික වගේ ඔහොම අංශ වලට වෙන් කරලා ගත්තොත් ආර්ථිකයට සම්බන්ධ අபிසමාචාර තියෙනවා. කොහොමද උපයන්නේ? ධනෙ උපයද්දි මොන වගේ සාර ධර්මද අපි අනුගමනය කළ යුත්තේ? ඒ වගේම මේ ධනය පරිහරණය කරද්දි, ඉතිරි කරද්දි, බෙදා හදා ගනිද්දි මේ ආදී වශයෙන් කොහොමද ඒ කාර්ය කරන්නේ කියලා ඊට අදාළව තියෙනවා. යම් කිසි ආකාරයක නීති රීති නැත්නම් ව්‍යවස්ථා සම්මුති ටිකක් තියෙනවා, සාර ධර්ම ටිකක් තියෙනවා. එතකොට ඒකෙන් පිටපැනලා අපි ඒ කාර්යය කරන්න ගියොත් එතන අර දුස්සීල භාවයක් ඇති වෙයි. එතකොට ඒකත් එක්කම
අපේ ජීවිතයේ අනවශ්‍ය ගැටලු ගොඩක් පැන නගිනවා. ආර්ථිකය අවශ්‍යයි. නමුත් ආර්ථිකය හැසිරවීමේදී අවශ්‍ය සීලය පවත්වා ගන්න බැරි වුණොත් එතන ලොකු අර්බුද ගැටලු ගොඩක් පැන නගින. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ආර්ථික අංශය. ඊළඟට ආර්ථිකය ළඟට හුඟක් තියෙන්නේ සමාජීය අංශය. අපි සමාජ සම්බන්ධතා කියන ඒවා. තනි පුද්ගලයෝ හැටියට අපි ජීවත් වෙන්නේ නැහැ. කවුරුවක්වත්ම රහතන් වහන්සේ කෙනෙක්වත් තනි පුද්ගලෙක් හැටියට ජීවත් වෙන්නේ නැහැ. සමාජ සම්බන්ධතා පද්ධතියක් අපිට තිබෙනවා. ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතා තවත් පැහැදිලිව කියවොත්. ඒතර පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී ඊට අදාළ අபிසමාචාර තිබෙනවා. අපි කොහොමද තවත් පුද්ගලයෙක් එක්ක කටයුතු කරද්දී ඊට අදාළ යහපත් සම්මුති සිරිත් විරිත් සාර ධර්ම ආචාර ධර්ම මොනවද කියලා. ඉතින් ඒවා කඩ වුණොත් එහෙම එතන ගැටලු පැන නගිනවා. එහෙම තියෙන පුද්ගල සම්බන්ධතා අර්බුද ඇති කරගන්නවා මිනිස්සු. ඒවයි සම්මත සම්බන්ධතා වෙනුවට සමහරට අසම්මත සම්බන්ධතා අයහපත් සම්බන්ධතා වගේ දේවල්. එතකොට එතන අර්බුදයක් පැන නගින. එතන ගැටලුවක් එනවා. ඔය වගේ සමාජීය අංශය කියලා අපි ඒකට කියන්නේ. ඊළඟට තියෙනවා දේශපාලන කියලා අංශයක්. ඒකටත් අදාළව යහපත් සම්බන්ධතා පෙන්නලා යහපත් සිරිත් විරිත් ඔය රාජධර්ම දස රාජධර්ම සතර සංග්‍රහ වස්තු දස සක්විතිවත් පංචශීල ප්‍රතිපදා ඔහොම දේශපාලන අංශයට අදාළව අபிසමාචාර පෙන්නලා දීලා තියෙනවා. එතකොට යම් කෙනෙක් දේශපාලනේ නිරත වෙන අය ඊට අදාළ සීලය නැත්නම් ඊට අදාළ අபிසමාචාර අනුගමනය කරොත් එතන අර්බුදයක් එනවා. දැන් මේවා අපිට සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් අපේ අත්දැකීමේ තියෙන දේවල්. ඊළඟට පරිසරය සම්බන්ධයෙන් ගත්තොත් විශාල අபிසමාචාර කොටසක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. මොකද පරිසරය කියන එක මත තමයි අපි හැමෝම පවතින්නේ. අපේ ජීවන පැවැත්ම ආහාර රටාව අපේ විතරක් නෙවෙයි ශාක සතුන් සමස්ත ජීව පද්ධතියම පරිසරය කියලා කියන්නේ. ඉතින් ඊට අදාළව ගැඹුරු ආචාර ධර්ම පද්ධතියක් බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒවා කඩ කරයින් පස්සේ මොකද වෙන්නේ? පරිසර අර්බුදයක් පැන නගින. පාරිසරික ගැටලුවක් පැන නගින. ඒකයි වෙන්නේ. අන්න ඒ වගේ මේ සීලය කියන එක අපි ගැඹුරින් තේරුම් නොගැනීම නිසා විශේෂයෙන් ආභිසමාචාර සීලය ගැඹුරින් තේරුම් නොගැනීම නිසා විවිධාකාරයේ අර්බුද පැන නගිනවා ඇත්ත වශයෙන්ම. ඉතින් ඒ අර්බුද සමහන් කරගන්න තමයි මේ බුදුදහමේ මෙහෙම සීලයක් උගන්වන්නේ. ඉතින් අපි සීල ශික්ෂාව මගින් කරන්නේ අන්න ඒ කාර්යය. කොහොමද අපි අභිසමාචාර ශික්ෂාව අනුගමනය කරන්න කියලා. ඉතින් එවැනි දෙයක් මේ සීලයෙන් මූලික කොටසින් අභිසමාචාර වලින් කෙරෙන්නේ. ඉතින් ඒවා මං හිතන්නේ අපි සීලය ගැන කතා කරද්දී හරි පටු කෝණ වලින් තමයි හුඟක් අය කතා බහ කරන්නේ. හුඟක් අය කියන්නේ බෞද්ධ සමාජයේ වුණත් සීලය ගැන කතා බහ කරන්නේ හරිම පටු කෝණයක. පටු දැක්මක් තියෙන සීලය පිළිබඳව. නමුත් බුදුදහමේ ඊටාම පුළුල් දැක්මක් ඇතුව සීලය හඳුන්වා දීලා තියෙනවා. ওই විදිහට එක කොටසක් තමයි ඔය අபிසමාචාර කියන කොටස. අபிසමාචාරික ශික්ෂා. ඔය හැම ක්ෂේත්‍රයකටම අදාළව ආර්ථික, සමාජීය, දේශපාලනික, පාරිසරික කියලා අපි ඔය දල වශයෙන් හතරකට වෙන් කරගෙන තියෙනවා. හැම අංශයකටම අදාළව සම්මත කරගත්ත යහපත් සිරිත් විරිත් නීති රීති සම්මුති ව්‍යවස්ථා එකඟතා තියෙනවා. ඉතින් ඒවා තමයි ඒ අபிසමාචාර සීලය කියලා කියන්නේ. ආභිසමාචාරිකා සික්ඛා පාලියෙන් සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒක පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ ඒ කොටස ඇත්තටම. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව හඳුන්වා දෙන්නේ දෙවනු. පළමුව හඳුන්වා දෙන්නේ ආභිසමාචාරික සීලය. ආභිසමාචාරික සීලය කඩ කරගත්තම ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවට යන්නත් අමාරුයි. ආදි බ්‍රහ්මචර්යාවට මූලික වශයෙන් අයිති වෙන්නේ සීලයේ දෙවෙනි කොටසට අයිති වෙන්නේ කෙලිම පෞද්ගලයාගේ පෞද්ගලික ආචාර ධර්ම. ඒවර ආර්ථික සමාජ දේශපාලන පාරිසරික කාරණාවලට වඩා කෙලිම පෞද්ගලික ආචාර ධර්ම පද්ධතියක් එතන අදහස් කරන්නේ පුද්ගලයා.
ඉතින් ඒව තමයි අපි ඔය ශික්ෂාපද 16කින් හඳුනාගෙන තියෙන්නේ. අපි ඒවා කතා බහ කරලා තියෙන දීර්ඝ වශයෙන් මේ භාවනා වැඩමුළුවේ මුල් සාකච්ඡාවල අපි සීලය ගැන කතා බහ කරද්දී ඔය පැහැදිලිව කතා බහ කරලා තිබෙනවා. ඒවා විශ්ව ආචාර ධර්ම කියලා කොටසක් වෙන් කරලා තිබෙනවා. අපි විශ්ව කිව්වම සියලුම දෙනා අවිවාදයෙන් පිළිගනු ලබන ආචාර ධර්ම කොටසක්. මුල් ශික්ෂා 9 ඒවා පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී විශ්ව මට්ටමින් පිළිගන්නව කවුරු. ඊය නොකල යුතු දුරාචාරයක්, දුෂ්චරිතයක් හැටියට පිළිගන්න, නොකල යුත්තක් හැටියට පිළිගන්න. ඒ වගේම වචනේ සම්බන්ධ මුසාපිසුනා පරුසා සම්පප්පලාපා ඒත් පිළිගන්න. එහෙම. ඊළඟට දිවි පැවැත්මට අදාළ මිත්‍යා ජීව නොකල යුතු දෙයක් හැටියට පිළිගන්න. ඔයාට බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී විශ්වාචාර ධර්ම ටික තමයි ඇතුළත් කරලා තියෙන්නේ නිවන් මාර්ගට. ඔයිට අමතරව තවත් ශික්ෂා ඇතුල් කරලා තියෙන පස්සේ දේශනා කරලා තියෙනවා. දැන් මජ්ජ ප්‍රමාදට ආනා වේරමණී, මදයට සහ ප්‍රමාදයට වැටීම, වැළකී සිටීම කියන ශික්ෂාව. ඒකත් මං හිතනවා විශ්ව මට්ටමින් පිළිගැනෙන කාරණයක් කියලා. ඊ අනුව ওই මුල් ශික්ෂා 9 අපි සලකන්නේ විශ්වාචාර ධර්ම හැටියට. ඉතින් පස්සේ තියෙන ඒවා අපි කියන්නේ සාපේක්ෂ ආචාර ධර්ම කියලා. ඒ කියන්නේ නිවනට සම්බන්ධ ඒවා විශේෂයෙන් නෙක්ඛම්ම ශික්ෂා කියලා ශික්ෂා 5ක් තියෙනවා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වී සිටීමට අදාළ ශික්ෂා. ඒවයි වටිනාකම අපි කතා බහ කරලා තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ, නෙක්ඛම්මය කියන්නේ මේ ගමනේදී බර සැහැල්ලු වීමක් වැනි දෙයක්. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ට අපි යමු වුණාම ඒක ජීවිතේට අතිරේක බරක් එකතු කරනවා. අතිරේක බරක් කිව්වම ඒක සමහර වෙලට බැඳීමක්, පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්තොත් පුද්ගලයන් අතර බන්ධනයක් හැදෙනවා, බැඳීමක් හැදෙනවා. ඒ බන්ධනේ විශාල බරක්. ඊළඟට වස්තු ක්‍රියා, කාම වස්තු සහ කාමී ක්‍රියා ගත්තම ඒත් එහෙමයි. ඒවා අනවශ්‍ය බරක් බවට පත් වෙනවා ජීවිතේ. එතකොට මේ ගමනේ යන්න හරි දුෂ්කරයි. එහෙම ලක්ෂණයක් තියෙනවා. ඒක නිසා නික්කම්මය මේ ගමනේදී ගොඩාක් බර හැල්ලු කිරීමක් තියෙනවා. අනික මේ කාමයේ සහ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වලින් ඇති කරන අතිරේක අර්බුද ගණනාවක් තිබෙනවා. ඒක නිසායි මේ නික්කම්මයක් උගන්වන්නේ, නෛෂ්ක්‍රම්‍ය. ඉතින් ඊට අදාළ ශික්ෂාපද 5ක් දක්වලා තියෙනවා. අබ්‍රහ්මචර්යාව, ඒකෙන් වැළකී සිටීම, විකාල භෝජනේ වැළකී සිටීම, නච්ච විසෝක දස්සන, ධාරණ මණ්ඩන විභූෂණ, උච්චාසයන මහාසයන ආදී වශයෙන් ඔය කියන්නේ ඔක්කොම පංචකාමයි. ඊට අදාළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයේ කාම වස්තු. ඊට පස්සේ ක්‍රියා, රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම. දැන් මේවයි තියෙන ගැටලුව. මේවා විශ්ව මට්ටමින් පිළිගන්නේ නැහැ, මේවයින් අයින් විය යුතුයි කියලා. සාමාන්‍ය මිනිස්සයා කියන්නේ මේවයින් අයින් වෙන්න ඕනේ නැහැ. අපි මේ කාමයේ භුක්ති විඳීම සාමගාමීව කරමු. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න නැතුව නීති රීති ව්‍යවස්ථා සම්මුති හදාගෙන අපි පංචකාමයේ භුක්ති විඳිමු කියන තැන තමයි සාමාන්‍ය ලෝකයා ඉන්නේ. අයින් වීමක් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒකයි මේවා විශ්ව මට්ටමින් පිළිගන්නේ නැති ඒවා කියලා අපි කියන්නේ. මේවා නිවනට සාපේක්ෂව නිවන් මාර්ගයේදී තමයි මේවා විශේෂ ආචාර ධර්ම හැටියට සලකනු ලබන්නේ. එහෙත් නූතනයේ දැන් ලෝකයා පිළිඅරන් තියෙන මේ පසුගිය සියවස් 3ක විතර කාලයක් මම හිතන්නේ සතවර්ෂ 3ක විතර කාලයක් මේ බරපතල විදිහට ලෝකයේ කාමයට වැටිච්ච නිසා මිනිස්සු විශාල පාරිසරික අර්බුද වගේ දේවල් පැන නැගිලා තියෙනවා. සෞඛ්‍ය ගැටලු, පාරිසරික අර්බුද, ඊළඟට මානසික ආතතිය, මේ වගේ අර්බුද ගොඩක් අඳුනගෙන තියෙනවා. මේ කාමයට වැටීම, පංචකාමයට දැඩි ලෙස වැටීම නිසා සීමා කරන්න බැරි වෙලා තියෙන මේවයි සීමාමායින් දක්ව ගන්න බැරි වෙලා තියෙනවා. නීති රීති ව්‍යවස්ථා හදාගෙන උනත් මේ කාර්යය කරද්දී මේ අර්බුදේ දැන් ලෝක මට්ටමින් තේරුම් ගන්න තියෙනවා. සමහර විට ඔබ අහලා ඇති මේ
පුංචි නම් ලස්සනයි කියලා එක්තරා කෘතියක් මෑත කාලේ ලියවිලා තිබුණා. මේ Small is beautiful මම හිතන්නේ ඒක ඉංග්‍රීසියෙන් ලියවිච්ච පොතක් මම දන්න විදියට. ඒකෙදි මතු කරන්න උත්සාහ කරලා තිබෙන මේ ගැටලුව. සරලභාවයේ චාම්භාවයටපත් වීම තුල මතුවලා එන සහනශීලීභාවය. මේක ඉස්මතු කරලා තියෙන බුදුදහමෙන් විතරයි. වෙන කිසිම ආගමක් දර්ශනයක් මේක උගන්වන්නේ නැහැ. නයිස්කම්මේ උගන්වන්නේම නැහැ. නෙක්කම්මේ. මොකද මේ සත්‍යයේ සාමාන්‍ය ස්වභාවය තමයි කාමයට පංචකාමයට දැඩි නැවුරුතාවයක් තියෙනවා. ඉතින් ඒකෙන් අයින් වෙන්න කැමති නැහැ. මොකද අයින් වුණාම අවබෝධයෙන් අයින් වීමයි බලෙන් නැත්නම් අනවබෝධයෙන් අයින් වීමයි කියලා දෙකක් තියෙනවා. අවබෝධයෙන් අයින් වීමට තමයි අපි මේ අපේ ධර්මයේ නෙක්කම්ම කියලා කියන්නේ. අවබෝධයෙන් අයින් වෙච්ච අයට මානසිකව ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ මේකේ තියෙන ආදීනව හොඳින් තේරුම් අරගෙන තමයි අයින් වෙන්නේ. ඒකට තමයි නයිස්කම්ම නෙක්කම්ම කියලා කියන්නේ. හැබැයි අවබෝධයෙන් තොරව හිතේ මේ පිළිබඳව කැමැත්ත තියෙද්දි, ඌමනාව තියෙද්දි, ආශාව තියෙද්දි යම් බලහත්කාරයකින් වගේ මේ කාමවස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙනකොට ආපහු ඇති වෙන්නේ ලොකු පීඩාවක් මනසට, ලොකු දුකක්, ලොකු වෙහෙසක්. ඔය මානසික ආතතිය කියන්නේ ප්‍රධාන වශයෙන් මේක, වෙන මොකක්වත් නෙවෙයි. මානසික ආතතිය ඇති වෙන්නේ මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නකින් පැන නගින මානසික තත්ත්වය. ඒකම තමයි අන්තිමට මානසික වෙහෙස, මානසික ව්‍යාකූලතාවය, සරල මානසික ව්‍යාකූලතා, උවට ඉංග්‍රීසි වචන තියෙනවා. සරල මානසික ව්‍යාකූලතා, ඊළඟට සංකීර්ණ මානසික ව්‍යාකූලතා, ඔය වගේ දිගට යනවා. ඒ ඔක්කොගෙම මූලය අන් කිසිවක් නෙවෙයි මේ කාමය. ඒක අවබෝධයෙන් තොරව පාලනය කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් පුද්ගලයා බලාපොරොත්තු වෙන මට්ටමට කාමේ නොලැබීම. ඒකේ තියෙන. එතකොට ඒකයි බුදුදහමේ මේක ගැඹුරින් උගන්වන්නේ. මේක සපයලා සම්පාදනය කරලා ලබා දීලා තෘප්තිමත් කරන්න බැරි දෙයක්. අතිත්තෝ ලෝකෝ. අතිත්තෝ ලෝකෝ තණ්හා දාසෝ කියලා ඔය බුදුරජාණන් වහන්සේ මේ ධම්මොද්දේශ 4ක් දේශනා කරලා තියෙන රට්ටපාල සූත්‍රයේ ඒක සඳහන් වෙනවා. එකක් තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මෙතන ලෝකෝ කිව්වේ මේ ලෝකගෝලය ගැන නෙවෙයි, ලෞකිකත්වය කියන එකයි. ලෞකිකත්වය මේ පංචකාමයට අදාළ සියලු ක්‍රියාකාරකම් හැමතිස්සෙම මිනිස්සයාට පේන්නේ ඌනෝ, අඩුයි කියලා, මදි කියලා. හැමතිස්සෙම පේන්නේ ඌනතාවයක් පේන්නේ. ලෞකිකත්වයේදී හැමතිස්සෙම ඌනතාවයක් දකින්න. මෙහෙම වුණොත් හොඳයි, අරම වුණොත් හොඳයි, මේක මදි, අරක මදි, මේ ප්‍රමාණයට තියෙන්න ඕන, අර ගානට තියෙන්න ඕන කියලා. එක විදිහේ සංකල්ප හදාගෙන හැමතිස්සෙම අඩුවක් පේන්නේ. ඌනෝ. අතිත්තෝ කියන්නේ අතෘප්තිමත්. අතෘප්තිකර භාවයකින් පෙළෙන්නේ නිතරම. ඒක නිසා මොකද වෙන්නේ? තණ්හා දාසෝ. තෘෂ්ණාවට දාස වෙනවා. මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයටනේ තණ්හා කියන්නේ. ඉතින් අර අතිත්ත ගතිය නිසා, අතෘප්තිකර ගතිය නිසා, නිතරම අඩුවක් පේන නිසා ඒ තෘප්තිය ඇති කරගන්න අඩුව පුරවන්න යනවා නිතරම. ඉතින් කවදාවත් ඒක වෙන්නේ හැමදාම තණ්හා දාස භාවයෙන් කටයුතු කරන. එහි අපි දන්නවා තණ්හාව කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි ආර්ය සත්‍යයේදී පෙන්වන කාරණේ. දුක්ඛ සමුදය. ඉතින් මොකද වෙන්නේ? දුක ඇති කරන. ඉතින් ඒක නිසා බුදුදහමේ සීල ශික්ෂාවට ගිහිල්ලා මේ නෙක්ඛම්මය පෙන්වනවා. නයිස්කම්මය. අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන මේකෙන් දුරස් වෙන්න කියලා. ඉතින් ඊට අදාළව තමයි ඔය නෙක්ඛම්ම ශික්ෂා පහ පෙන්වන්නේ. උතනින් එහාටත් තව සීල ශික්ෂා ඉස්සරහට යනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී වගේ ශික්ෂා පදවලට ගියාම ඒවා ඊටත් වැඩිය මහා ගැඹුරු දාර්ශනික කාරණා තියෙනවා. ජාත රූප රජත වටිනාකම් පිළිබඳ වැලියුස් කියලා අපි ඔයාලට කියන වටිනාකම් තියෙනවා. ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම්. ඉතින් ඒවා අපි පරිහරණය නොකර බෑ.
නමුත් අපි ඒව තණ්හාමාන දිට්ඨි වශයෙන් නොගැනීම. පටිඝානා වේරමණී කියලා. ඒක හරි ගැඹුරු අවබෝධයකින් සහ හොඳ පුහුණුවකින් කරන්න ඕන දෙයක්. අනිත් එක මේක තේරෙන්නේ නැහැ. මේ ශික්ෂාපදේ තෝරගන්න බැරි වෙලා තියෙන හුඟක් අයට. ජාත රූප කියන්නේ මොකද්ද? රජත කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ජාත රූපේම සමහර වෙලාවට රජතයක් වෙනවා. ස්වභාවික වටිනාකමම ආරෝපිත වටිනාකමක් බවට පරිවර්තනය. දැන් සරල උදාහරණයක් කිව්වොත් දැන් ජලය කියන්නේ ස්වභාවික දෙයක් නේ. වතුර. එතකොට දැන් ගඟේ තියෙනකොට, මූදේ තියෙනකොට, වැස්සෙන් වහිනකොට ලිඳ කැපුවම ඒ අපි ගන්න ජලයට තියෙන වටිනාකම සීමා වටිනාකමක් අපි තාම දීලා නැහැ. ජලයේ තියෙන ස්වභාවික වටිනාකම එතන තියෙනවා. හැබැයි අපි වතුර පයිප්පෙන් ගන්න වතුර වලට අපි වටිනාකමක් දීලා තියෙනවා. ඒකේ ඝන මීටරයකට නැත්නම් ලීටරයකට මෙච්චරයි කියලා වටිනාකමක් දීලා තියෙනවා. පයිප්පේන වතුර රජතයක්. ගඟේ මූදේ වැස්සේ ලිඳේ තියෙන වතුර ජාත රූපයක්. එකම දේ. ඒකට අපි ජල කරාමෙන් එන වතුර වලට ජල සම්පාදන මණ්ඩලයේ විසින් සපයන වතුර අර ස්වභාවික වටිනාකමක් තියෙනව නැතුව නෙවෙයි. මොකද ඒකට අපි වටිනාකමක් ආරෝපණය කරලා තියෙන මූල්‍ය වටිනාකම. එතකොට ඔය දෙකම අපි පාවිච්චි කරමු. පාවිච්චි කරද්දී තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ මේවට තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න එපා. මේවයි වටිනාකමත් වෙනස් වෙනවා. වටිනාකම් නිශ්චිත නැහැ. වටිනාකම් වෙනස් වෙනවා. මූල්‍ය වටිනාකමත් වෙනස් වෙනවා. එහෙම නැත්නම් ආරෝපිත වටිනාකම කියලා අපි ඒකට කියනවා. ස්වභාවික වටිනාකමත් වෙනස් වෙනවා. මේ විදිහට. ඉතින් ඔය තමයි ඔය ජාත රූප රජත පරිහරණය කරන කවුරුත් පටිඝාණයෙන් තොරව. ඕවා පටිඝාණය කිරීම නිසා තමයි මේ ඕවට වටිනාකම් වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්. ඒ වයින් ඇති වෙන අර්බුදත් විශාලයි. ඉතින් යම් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් මේ වටිනාකම් පරිහරණය කරන්න අර විදිහට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්නේ නැතුව. ඉතින් එතන තියෙන ලොකු නිදහසක්. ලොකු විමුක්තියක්, ගැලවීමක් තියෙනවා. පරිහරණය වෙනවා නමුත් බොහොම නිදහස් පරිහරණයක්. ඉතින් ওই විදිහට ওই ශික්ෂාපද අපිට හමු වෙනවා විටින් විට දේශනා වෙලා තියෙන, දේශනා කරලා තියෙන ශික්ෂා. ඉතින් අපි ඌව තමයි සීල ශික්ෂාවේදී මූලික වශයෙන් කතා කරන්නේ. ඊටත් අමතරව ඉතින් ප්‍රඥාව දියුණු වෙන්න කෙනෙක්ගේ කුඩා අනු කුඩා දේවල් ගැන පවා සැලකිලිමත්ව කටයුතු කිරීමේ හැකියාව පුද්ගලයාට ලැබෙනවා. කුද්දානු කුද්දක ශික්ෂා කියලා කොටසක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් තවත් වචනයක් කියලා තියෙනවා අනුමත්ත වජ්ජ කියලා. අනුමාත්‍ර වැරදි කියලා. අනුමාත්‍ර කියන්නේ අනු කියන්නේ ඊටාම කුඩා කියන එක. මාත්‍ර කියන්නේ ප්‍රමාණයේ විසින් ගැනීමයි මාත්‍ර කියන්නේ. අනු කියන්නේ ඊටාම කුඩා කියන අර්ථය. ඊටාම කුඩා දේ ගැන පවා සැලකිලිමත් වෙනවා. ඊළඟට මාත්‍රාව ගැන සැලකිලිමත් වෙනවා. මාත්‍රාව කිව්වම දන්නවනේ. යම් කිසි දෙයක අර එක්තරා සීමාවක් ඇතුලේ තමයි ඒක ගෙනියන්නේ. මත්ත කියලා කියන්නේ. මත්ත මාත්‍රාව. එතකොට මේ මාත්‍රාව පන්නන්නේ නැහැ. දැන් මේක තේරෙන උදාහරණයකින් කිව්වොත් දැන් අපි ඖෂධයක් පාවිච්චි කරනකොට නිතරම ඖෂධය පාවිච්චි කරන්නේ මාත්‍රාවෙන්. මේ මාත්‍රාවට වඩා අඩු වුණොත් රෝගේ නිවාරණය වෙන්නේ නැහැ. නිරෝගී වෙන්නේ නැහැ. රෝගේ සනීප වෙන්නේ. සමහරට මාත්‍රාවට වඩා වැඩියෙන් බෙහෙත් ගත්තොත් එතකොට මොකද වෙන්නේ? එතකොට තවත් ගැටලුනේ. ඒක නිසායි මත්ත මාත්‍රාව කියලා එකක් තියෙන්නේ. එතකොට මේ අණු සහ මත්ත කියන දෙකම සැලකිල්ලට ගන්නවා ආචාර ධර්මීය අංශයේදී. අණු කිව්වම ඊටාම කුඩා දේ ගැන පවා සැලකිලිමත් වෙනවා. අර මහා ප්‍රඥාවයි මහා කරුණාවයි ඉස්මතු වුණාම පුද්ගලයෙක් තුල යා සාමාන්‍යයෙන් ඊටාම කුඩා දේ ගැන පවා සැලකිලිමත් වෙනවා. අණු මත්ත කියනකොට එයා දන්නවා මේකේ සීමාව. මාත්‍රය කියලා කියන්නේ සීමාව කියන එක.
ඒක පරාසය කියලාත් අපි ඔකට කියන්න පුළුවන්. මේ පරාසය ඇතුලේ වැඩ කරනවා හරි ලස්සනට. ඒ සීමාව පන්නන්නේ. ඒ වගේ සීලයට තියෙන ගැඹුරු දාර්ශනික කියවීම බුදුදහමේ. එච්චර දුරට බෞද්ධ සමාජයේවත් සීලය ගැන සාකච්ඡා කරලා නැහැ. තෝරගෙන නැහැ. ඉතින් මේ ඔය ශික්ෂාපද ටිකක් කියවීමක් සමහර වෙලාවට ඔය පොය දවසට සමාදන් වෙලා හවසට පවාරණය වීමක් ඔය වගේ හරිම පටු සීමාවල් තුල පටු විග්‍රහයන් තුල තමයි සීලය පිළිබඳව හුඟක් දෙනා කටයුතු කරන්නේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ මහා පුලුල් දැක්මකින් ගැඹුරු අර්ථයකින් මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් හඳුන්වා දීපු දෙයක් සීලය කියලා කියනවා. ඉතින් ඒ දැක්මට ඒ පුලුල් දැක්මට આવොත් අපිට සීලය ආරක්ෂා කරනවා කියන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. අර පටු දැක්ම තුල සහ වැරදි අර්ථකථනවල ගිහිල්ලා තමයි මේ සීලය කියන එක දුෂ්කර වෙලා තියෙන්නේ. සමහර දේවල් හාස්‍ය ජනක දේවල් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒක නිසා. ඉතින් එතකොට ඒක අතහැරලා දාන්න. මේ හාස්‍ය ජනක දෙයක් බවට පරිවර්තනය වෙලා සමහර වෙලාවට ඒක අතහැරලා දාන්න. තේරෙනවා මේක වැඩක් නෑ මොකද්ද මේක විකාරයක් නේ කියලා. ඒකට හේතුව අර ශික්ෂාව පිළිබඳ සීලය පිළිබඳ දෙන ලද වැරදි අර්ථකථන. ඒකයි. ඉතින් ඔය වගේ කාරණා ටිකක් තියෙනවා මම ඔය සීල කොටස ගැන මතක් කරේ. මොකද ඒක අපි නැවත නැවත භාවනාවේදී නිතරම මතක් කරන දෙයක්. මම නම් දකින්නේ නෑ සීලෙන් තොරව සමාධි ප්‍රඥා ශික්ෂාවලට යන්න අපිට පුළුවන්කම තියෙනවා කියලා. ඒක බොහොම දුෂ්කර වැඩක්, අමාරු වැඩක්. සීලේ පතිට්ඨාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එකයි සපඤ්ඤෝ නරෝ ප්‍රඥාවන්ත මිනිසයා. ඒ කියන්නේ මේ ආර්ය ප්‍රතිපදාව අනුගමනය කරේ කෙනා, මේ ආර්ය ප්‍රතිපදාව අවබෝධ කරගත්ත කෙනා ඒක අනුගමනය කරන්න ප්‍රවේශ වෙන්නේ සීලේ පතිට්ඨාය. මේ ආචාර ධර්මීය අංශය පිළි අරගෙන ඒක පිළිපදීමෙන් තමයි මේකට ආරම්භයක් ලබා දෙන්නේ සීලේ පතිට්ඨාය. ඊළඟට චිත්තම් පඤ්ඤංච භාවය. අනිත් අංශ දෙක චිත්තම් පඤ්ඤං කියලා කිව්වේ සමාධි සහ ප්‍රඥා කියන ශික්ෂා දෙක භාවයන්. ඒක වැඩිම කරගෙන යනවා. තව දුරටත් ගැඹුරට. ඒක නිසා අපි මේ බණ භාවනා කරන ඇත්තෝ හැටියට ගිහි වුණත් පැවිදි වුණත් අපිට සීලය පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් තිබීම අවශ්‍යයි. එහෙම තියෙනවා නම් දුෂ්කර නෑ මේ කාර්ය. මේ ගමන අපහසු නෑ. මම ඔය නිතරම කියන නිදර්ශනයක් තියෙනවා. මම ඒක නැවත නැවත මතක් කරනවා. මේක ඇත්තට මට වැටහිච්ච මේ ගමනේදී මට වැටහිච්ච එක්තරා නිදර්ශනයක්. පුද්ගලිය සමහර විට විශේෂයෙන් ප්‍රභූවරයෙක් වගේ කෙනෙක් ගමනක් බිමනක් යනකොට ඒ පුද්ගලයාත් එක්ක 3 දෙනෙක් යනවා කියලා කියනවා. 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි එයාගේ බර කරගහගෙන යන කෙනා. එතකොට එයාට බර ගොඩක් දේවල් ගෙනියන්න ඕනේ. එයාගේ බර ගෙනියන්න කෙනෙක් ඉන්නේ. අනිත් තව කෙනෙක් යනවා ආගේ ආරක්ෂාවට. ආරක්ෂක නිලධාරියෙක් යනවා. තව එක්කෙනෙක් යනවා මාර්ගෝපදේශකයෙක්. මඟ පෙන්වන කෙනෙක් යනවා. සාමාන්‍යයෙන් ප්‍රභූවරයෙක් යනකොට ඔය 3 දෙනා යනවලු. දැන් බොහෝ වෙලාවට එහෙම තමයි. එතකොට දැන් මෙයා නිදහසේ යනවා. මොකද හොඳ මාර්ගෝපදේශකයෙක් ඉන්නවා. හොඳ ආරක්ෂකයෙක් ඉන්නවා. ඒ වගේම තමන්ගේ ගමන් මල්ල කර තියාගෙන යන්න තවත් කෙනෙක් ඉන්නවා. එතකොට මේ ගමන පහසු වෙනවනේ අනිවාර්යයෙන්. එතකොට මේ සීලයයි ප්‍රඥාවයි දෙකේ තියෙන ඔන්න ඔය ලක්ෂණය. අපි සමාධිය වැඩිීමේ ක්‍රියාවලියේ චිත්ත පාරිශුද්ධිය සඳහා යන ගමනේදී අර ආරක්ෂකයා සහ බඩුමල්ල කර තියාගෙන යන කෙනා වගේ තමයි අර සීලයේ කොටස් දෙක. ඒ කියන්නේ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා විශ්වාචාර ධර්ම ටික ආරක්ෂා කිරීමෙන්. විශ්වාචාර ධර්මික රැකීමෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා. නෙක්ඛම්ම ශික්ෂාව අනුගමනය කරනකොට ලොකු බරකින් නිදහස් වෙනවා. ඒකයි තියෙන්නේ. ඊළඟට ප්‍රඥාව අනිත් පැත්තෙන් ප්‍රඥා ශික්ෂාව දිනු කරගත්තම හොඳ මාර්ගෝපදේශකයෙක් වගේ.
ඉතින් බොහොම ඉක්මන් වෙනව ගමන. ඔය தત્ත්වයේ තියෙන කොට තමයි අර පටිපදාව හඳුන්වන්නේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. මේ පටිපදාව 4 විදියක දේශනා කරලා තියෙනවනේ. හොඳම මට්ටමට එනවා. සුඛා පටිපදා ප්‍රතිපදාව හරිම පහසු වෙනවා. ඒක පහසු වෙන්නේම අර සීලයෙන්. ඊළඟට කිප්පා විඤ්ඤා අවබෝධයේ වේගවත් වෙනවා ප්‍රඥාවෙන්. ඕමයි ක්‍රමය. ඉතින් ඒකයි ඔය සීල සමාධි ප්‍රඥා අපි මේ භාවනාවේදී කරන්නේ ඔය තුන වර්ධනය කරගන්නේ. ඉතින් මම ඔය මේ දක්වා කරේ ඇත්තටම සීලාවර්ජනය. අපි සාමාන්‍යයෙන් සීලාවර්ජනය කරන්න පුරුදු වෙලා තියෙන අර පාලි වාක්‍ය වලින්. එතකොට අපි ඔය විදිහට සීලාවර්ජනයේ සාමාන්‍යයෙන් මේ සීල ශික්ෂාව අපි පුරුදු වෙලා තියෙන හුඟක් වෙලාවට මේ වාක්‍ය ටික නැත්තම් ශික්ෂා පද හැටියට තියෙන pāli භාෂාවෙන් රචනා වෙලා තියෙන ඊට අදාළ වාක්‍ය ටික කියවීම තමයි හුරු කරගෙන තියෙන්නේ. නමුත් මම හිතනවා මේ අපි භාවනා යෝගීන් හැටියට සීලාවර්ජනය ටිකක් ගැඹුරින් කිරීම සුදුසුයි කියලා. ඒකයි මම භාවනා වැඩමුළුවකදී හැමතිස්සෙම මේ සීලාවර්ජනය ওই විදියට කරන්නේ. හොඳයි අපි වෙනදා වගේ මේ ඊළඟට යොමු වෙන්නේ කමඨහන් වලට. ඉතින් ඊට පෙර අපි නැවතත් සංසුන් වීමේ අභ්‍යාසයට මදක් යොමු වෙමු. බලන්න නැවත වතාවක් තමන් ඉන්න ඉරියව්වේ තමන් පහසුවෙන් ඉන්නවද කියලා. යටි කය පහසු කරගෙන තැම්පත් කරගෙන වඩා පහසු ඉරියව්වක, ඒ වගේම උඩුකය ඍජුව තැම්පත්ව තියාගෙන පහසුවෙන් තියාගෙන, දෑත් පහසු ඉරියව්වක තියාගෙන අවදිමත්ව අවධානයේ සහිතව මේ මොහොතේ ඉන්නවද කියලා නැවත වතාවක් පරීක්ෂා කර බලමු. අපි සාමාන්‍යයෙන් ඔය වගේ යම් වැඩක නිරත වෙලා ඉන්න අතරතුර යලිත් අපේ කය මනස සංසුන් කර ගැනීමක්, අරමුණට යොමු කර ගැනීමක් කරනවා. අපි මේ කටයුත්තේදී හෝරා 2ක් විතර ගත කරන නිසා අපි එහෙම නැවත වතාවක් වඩා පහසු ඉරියව්වට ඇවිදින් සාවධානව මේ කාර්යයට අවධානය යොමු කරගමු. හොඳයි. අපි මේ භාවනා වැඩමුළුවේ කමඨහන් වලට මෙතෙන් සිට අවධානය යොමු කරගන්නවා. කමඨහන් කිව්වම දැන් දන්නවා හැමෝම මේ ශික්ෂා තුනට අදාළ වන ක්‍රියාකාරකම් වලට කමඨහන් කියලා කියනවා. කුසලයක් වඩා ගැනීමට හෝ අකුසලයක් ගෙවා දැමීමට අදාළ වන පරිදි අපි අනුගමනය කරන කිසියම් පිළිවෙතක්, ප්‍රතිපදාවක්, ප්‍රතිපත්තියක්, කිසියම් ක්‍රියාකාරකමක් කමඨහන කියලා කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඊට අදාළ කමඨහන් අපිට දේශනා කළා තියෙනවා. සීලයට අදාළ කමඨහන් තමයි අපි ඔය කතා කරේ. සීල භාවනාවට අදාළ කමඨහන්. ඊළඟට අපි හුඟක්ම අවධානය යොමු කරන්නේ සමාධි භාවනාවට අදාළ කමඨහන්. සමාධි කිව්වම හිත පිරිසිදු කර ගැනීම, හිත සංසුන් කර ගැනීම, හිත පාලනය කර ගැනීම ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ සඳහා උපකාරී වෙන කමඨහන් අපි තේරුම් ගනිමින් යන්නේ. මේ භාවනා පුහුණුවට අපි මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. ඒකායනෝ මග්ගෝ, පහසු කෙටි මඟ කියලා අපි ඒක හඳුන්වලා තියෙන්නේ. පහසු කෙටි මඟ. ඒකායනෝ මග්ගෝ. ඉතින් එහිදී හුඟක්ම මේ විදර්ශනා කමඨහන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මුලින්ම සිහිනුවන වීරිය කියන තුන වර්ධනය කර ගන්න අවශ්‍ය කමඨහන් දේශනා වෙලා තියෙනවා. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. එතනින් පස්සේ නාම රූප ධර්ම වලට අදාළ
විදර්ශනා කමඨහන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ, දේශනා වෙලා තියෙන්නේ. ඒ අනුව කායානුපස්සනාවේ කය මූලික කරගෙන රූප ධර්ම වල යථා ස්වභාවයේ තේරුම් අරන් රූප ධර්ම සමග අනිශ්චිත වීමට අවශ්‍ය කරන කමඨහන් කීපයක් දේශනා කරලා තියෙනවා. පටිකූල මනසිකාර, ධාතු මනසිකාර සහ සීවතික කාය උපසංහරණය කියලා. නැත්නම් නව සීවතිකය කියලා පියවර 9කින් ඕක දක්වලා තියෙනවා. එතකොට මේ කමඨහන් මගින් කරන්නේ ශරීරය මූලික කරගෙන රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ රූප ධර්ම වලට අනිශ්චිත වීම. අනිශ්චිතෝ විහෙරති නච කිංචි උපාදීයති කියලා දක්වලා තියෙන්නේ. රූප ධර්ම වලින් බැහැර වීමක් නෙමෙයි, බැහැර වෙන්න බෑනේ. මේ රූප කාය කියලා අපිට හතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් තියෙනවා අපි හැමෝටම. ඒක තමයි මේ රූප ධර්ම වල මධ්‍ය කේන්ද්‍රය, ප්‍රධානම කොටස වෙන්නේ. ඉතින් ඒක අතහැරලා දාන්න බෑනේ. ඒක අපි නඩත්තු කරගෙන පවත්වාගෙන යනවා. ඊළඟට ඔය රූප කායේ පැවැත්මට අවශ්‍ය පරිදි අපි වටපිටාවෙන් තවත් දේවල්, තවත් රූප ධර්මම එකතු කරගෙන තියෙනවා. ඒ අනුව තමයි රූප කන්දක් හැදෙන්නේ. රූප කන්දයක් ගොඩ නැගෙන්නේ එහෙම. ඉතින් මේ රූප ධර්ම ඔක්කොමටම පොදු ලක්ෂණ ටික අපි කායානුපස්සනාවේදී අවබෝධ කරගන්න. අවබෝධ වුණයින් පස්සේ දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ රූප ධර්ම, භෞතික දේවල්, භූත වලට ඇලෙන්නේ, ගැටෙන්නේ, මොලා වෙන්නේ නැතුව කටයුතු කරන්න. ඒක තමයි කායානුපස්සනාවෙන් අපි ඉගෙන ගත්තේ. ඊළඟට වේදනානුපස්සනාවට ආවා. නාම ධර්ම පැත්තට. නාම ධර්ම වලින් ප්‍රධානම එක විඳීම, වේදනා. එතකොට විඳීම අවශ්‍යයි එක පැත්තකින්, අනිත් පැත්තෙන් අවශ්‍ය නැතත් විඳින්න වෙනවා. මේ දෙක ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඌමනාවට විඳිනවා, ඌමනා නැතත් අකමැති වුණත් විඳින්න වෙනවා. ඒක තමයි ස්වභාවධර්ම. ස්වභාවිකත්වය කියන්නේ වේදනාව තේරුම් ගන්නවා කියන එකේ අදහස අපි හිතන්නේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් තේරුම් ගන්නවා කියන එක එහෙමත් තේරුම් ගන්න අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා. නමුත් මේ විඳීම කියන එකේ ගැඹුරුම ස්වභාවික తත්වය තමයි විඳීමේ අවශ්‍යතාවයක් තියෙන එක. හරි ස්වභාවිකයි. අනිත් පැත්තෙන් අකමැති වුණත් විඳින්න වෙනවා. ඒකත් හරි ස්වභාවිකයි. ඔතෙන්දි තමයි ඕක තමයි ඔක දෙනකොට තේරුම් ගන්න බැරි. අර විඳීමේ අවශ්‍යතාවය ස්වභාවික එකක් වුණාට ඒක විකෘති කරගන්න. ඒක අවුල් කරගන්න. ඒකේ තියෙන සීමා මායින් දෙක හරියට තේරුම් අරගෙන ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව විඳින්න පුද්ගලයාට බෑ. බුදුදහමෙන් හොරු කරන්නේ ඒක. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා පුරුදු කරන්නේ අන්නේ ඒක. ඒක මහ ලොකු කුසලයක්. ඒක විශාල කුසලතාවයක්. මනුෂ්‍යයාගේ මානසික අවශ්‍යතාවයක් විඳීම කියන එක, වින්දනය කියන එක කායික මානසික දෙකටම අදාළයි. ඒක නිසා ඒක කාය සම්පස්සජං මනෝ සම්පස්සජං කියලා දෙවිදියටම උගන්වන වේදනාව. මනෝ සම්පස්සජං සාතං අසාතං වේදිතං, කාය සම්පස්සජං සාතං අසාතං වේදිතං වශයෙන්. කාය මනස දෙකටම අදාළව ඒක අවශ්‍යයි. නමුත් මේක ස්වභාවික දෙයක්. මේක ගැටලුවක් ඇති නොවන විදිහට විඳින්න ඕන කියන තැනට එන්න දන්නේ නැහැ මිනිස්සු. ඒ ගැටලුව එක පැත්තකින්. මේකේ ස්වභාවික తත්වය සහ ස්වභාවික සීමාව තේරුම් ගන්න බැරි වී. අනිත් පැත්තෙන් තව දෙයක් තමයි අපි කොච්චර අකමැති වුණත් ඇතැම් දේවල් විඳින්න වෙනවාමයි. ඒක සබාධමයට අයිති දෙයක්. ස්වභාවික දෙයක්. මේක ස්වභාවික දෙයක් හැටියට තේරුම් කරගන්න බැරි වෙලා තියෙනවා. ඕකට අපි අකමැත්ත කියලා එකකුත් හදාගෙන ඒක නොවිය යුතුයි, ඒක විඳින්න බෑ නේ. මොඑක් විදිහට ඒක අපි ඔකට කියන්නේ දුක්ඛ වේදනා කියලා. දුක්ඛ වේදනාව ස්වභාවිකයි.
යම් දුෂ්කරතා විඳින්න වෙනවා. සුඛ වේදනා කියලා කියන්නේ අපි කැමති දේ. ඒකත් ස්වභාවිකයි. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන්නේ මොකක්ද? කමඨහණෙන් උගන්වන්නේ මොකක්ද අපිට? කමඨහණෙන් උගන්වන්නේ මේකේ පළමුවෙන් උගන්වන මේක ස්වභාවික දෙයක් කියලා. දෙවනුව අනිශ්චිත වෙන්න උගන්වනවා. සුඛ වේදනාවටත් දුක්ඛ වේදනාවටත් අදුක්ඛ අසුඛ වේදනාවටත් අනිශ්චිත වෙන්න පුරුදු වෙනවා. ඒකයි වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා කිව්වේ. ඊළඟට චිත්තානුපස්සනා විවිධ සිතිවිලි එක්ක ගනුදෙනු කිරීම. සිතිවිලි ස්වභාවික දෙයක් හැටියට බුදුදහම පෙන්වන්නේ. අර වගේම අපිට සිතිවිලි ඇති වෙනවා. හිතවිලි ඇති වෙනවා. ඒ වගේම හිතන්නත් වෙනවා. හිතෙනවා සහ හිතන්නත් වෙනවා. එතකොට හිතෙනකොට ඒ කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන, චේතන, චිත්ත ආදී වශයෙන්. ඉතින් අරමුණු 6ට අනුව චේතනා ඇති වෙනවා. ඉතින් ඒක ස්වභාවික දෙයක් හැටියට හිතලා ඒකට අනිශ්චිත වෙන්න තමයි උගන්වන්නේ. චේතනාවක් ඇති වුණොත් ඒක කුසල වේවා අකුසල වේවා ඒකට යට නොවි, පුණ්‍ය වේවා පාප වේවා ඒකට යට නොවි, චිත්තං චිත්තන්ති පජානාති, ඒ සිතිවිල්ල හැටියට දැකලා අනිශ්චිත වීමක් උගන්වනවා. ඊළාට අපිට හිතන්න වෙනවා. අලුතෙන් හිතන්න වෙනවා, විශේෂයෙන් කුසලයේ වැඩිීමේදී මේ හිතන්න වෙනවා. තියනවා හිතනකොටත් අපි ටිකක් හුරු වෙනවා, පුරුදු වෙනවා. හිතන ක්‍රමය වෙනස් කරගන්න. හිතන ආකාරය වෙනස් කරගන්න. ඒකයි. යහපත් විදියට හිතන්න, නිවැරදිව හිතන්න. එමත් පුරුදු වෙනවා. චිත්ත භාවනාවේදී, චිත්තානුපස්සනාවේදී කරන්නේ ඒ කාර්යය. ඊපස්සේ ධම්මානුපස්සනාවට ආවම ඔය රූප සහ නාම ඔක්කොම ධර්මතා හැටියට ගැඹුරින් තේරුම් කරගන්න. පටිච්ච සමුප්පන්න ධර්මතා හැටියට. ඉතින් අපි ওই පියවර ටික ආව ධම්මානුපස්සනාවෙත් අපි සෑහෙන දුරක් ආවනේ. අපි අන්තිමට ආයතන පබ්බය කළේ. ආයතන කොටස අවසන් කළේ. නීවරණ ඛණ්ඩ ආයතන වශයෙන්. කියලා අපි ආයතන කොටස ඔබට මතකයි. අපි අන්තිම මුණ ගැහිම පහෝගිය සඳුදා අද සිකුරාදාවේ සෞන්ද භාවනා වැඩසටහනේදී අපි කතා කළේ ආයතන කොටස. ආයතන ක්‍රියාකාරීත්වය කියන්නේ අපි තේරුම් ගත්ත නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වයක් කියලා. ස්වභාවික දෙයක් හැටියට අපි තේරුම් කරගත්ත ආයතන ක්‍රියාකාරීත්වයට අනිශ්චිත වීම. එදා අපි අන්තිමට කතා කළ දේවල් මං හිතන්නේ ඔබට මතක ඇති. දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දිත්ත සුත මුත විඤ්ඤාත කියන්නේ අපිට තේරෙන වචන වලින් කිව්වොත් දිත්ත කියන්නේ පේනවා හෝ බලනවා. සුත කියන්නේ ඇහෙනවා හෝ අහනවා. මුත කියන්නේ ගන්ධ රස පහස කියන තුන විඳිනවා හෝ විඳින්න සිදු වෙනවා. විඤ්ඤාත කියන්නේ මනසට කරුණු වැටහෙනවා හෝ වටහා ගන්නවා. ඔය කිව්වේ මොකද්ද? සලායතන ක්‍රියාත්මක වීම. මේක නාම රූප ධර්ම ක්‍රියාත්මක වීමක් හැටියට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ස්වභාවයට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. ඒකයි. ඉතින් ඇත්තටම ඔතෙන්ට ආවම අපි එදා කිව්වා මේ වැඩපිළිවෙල ඉවරයි කියලා. ඊළඟට ඔය තවත් සමහර සූත්‍ර මෙතෙන් දිස්මතු වුණා. මඤ්ඤණා නොකිරීම පිළිබඳ කාලකාරාම සූත්‍රය වගේ ඒවා, ඒ වගේම මූලපරියාය දේශනා වගේ ඒවායිදී මතු කරන්නේ ඒ කාරණේමයි. දැක්කට, ඇහුවට, වින්දට, වැටහුණාට එතනින් එහාට සංකාර කිරීම, අකුසල සංස්කාර කිරීමක්, මඤ්ඤණා කිරීමක් නෑ. ඔතනින් අවසන්. දැකීම දැකීමෙන්ද, ඇසීම ඇසීමෙන්ද, විඳීම විඳීමෙන්ද, වැටහීම වැටහීමෙන්ද
නිමා කරගන්නේ. ඉතින් අපි එදා කිව්ව උතනින් මේ හරියටම ගත්තොත් උතනින් ප්‍රතිපදාව ඉවරයි කියන්නේ. අවසන්. නමුත් උතනින් එහාටත් අපිට කමඨහන දෙකක් පෙන්නනවා. බොජ්ජංග පබ්බ සහ සච්ච පබ්බ වශයෙන්. ධම්මානුපස්සනාවේදී. එතකොට අපි අද පොඩ්ඩක් එතනින් බොජ්ජංග පබ්බ වලට අවධානය යොමු කරමු. බොජ්ජංග ගැන දල වශයෙන් අදහසක් අපි හැමෝටම තියෙනවා. බොජ්ජංග ධර්ම 7ක් පැහැදිලි කරනවා. සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා වශයෙන්. එතකොට දැන් මේ ගමනේ ඇයි ආපහු බෝධිඅංග ධර්ම වලට ගිහිල්ලා තියෙන්නේ? ආපහු චතුසත්‍ය ආයි අරගෙන තියෙන්නේ ඇයි? ඉතින් අපි ඔය ආයතන කොටස ආයතන පබ්බේ තේනකොට අපේ වැඩ ඉවර වෙලා තියෙන්න ඕන. දැකීම මාත්‍රෙන් අවසන් කරගන්න බැරි නම් තාම. ඇසීම මාත්‍රෙන් අවසන් කරගන්න බැරි නම්. විඳීම මාත්‍රෙන් අවසන් කරගන්න බැරි නම්. වැටහීම මාත්‍රෙන් අවසන් කරගන්න බැරි නම්. තවදුරටත් ඇලෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම්, සංස්කාර කරනවා නම්, මඤ්ඤණා කරනවා නම්, මමත්වයෙන් ගන්නවා නම්, එහෙනම් ඒකෙන් කියන්නේ තවදුරටත් අපිට වැඩි යුතු කුසලතා තියෙනවා කියන එක. වැඩි යුතු කුසලතා තියෙනවා කියන එක. අන්න ඒක නිසා බෝධිඅංග ධර්ම දේශනා කළා තියෙනවා. නිවන පැත්තටම හරවලා මේක වඩන්න කියලා. නිවන පැත්තටම හරවලා බෝධිඅංග ධර්මයක් හැටියටම වඩන්න කියලා. ඒකටයි ආපහු මේ කුසලතා දක්වලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ මේවා පෙළගස්සලා තියෙන ආකාරය අනුව. ඒ කියන්නේ ආයතන කොටසට එනකොට කතකිච්චෝ වෙනවා. අවශ්‍ය දේ කරලා අවසන් කෙනෙක් වෙන්න ඕනේ එතෙන්ට එනකොට අපි. හැබැයි අපි ගැන හිතලා බලපුවම තවදුරටත් අපිට ඔය සලායතන ක්‍රියාකාරීත්වයක් හැටියට දැකලා අවසන් කරගන්න බැරි නම්, ඒ කියන්නේ තවත් මම පැහැදිලිව කිව්වොත් දැක්ක දේ දැක්ක පමණින් ඉවර කරගන්න බැරි නම්, ඒක අල්ලගෙන තවදුරටත් මඤ්ඤණා කරනවා නම්, අකුසල සංස්කාර කරනවා නම්, එහෙනම් අපේ යම්කිසි කුසලතා ටිකක් වැඩිලා නැහැනේ. එහෙනම් එතන අඩුපාඩුවක් තියෙනවා. එහෙනම් ඒක අඩුව හදන්න වෙනවා. ඇසුවොත් ඇහුණු දේ ඇසූ මාත්‍රාවෙන් සුතමත්තං ඇසීම පමණින් ඒක එතනින් නිමා කරගන්න බැරි නම්, මුතේ විඳපු දේ විඳින දේ එතනින් අවසන් කරගන්න බැරි නම්, එහෙනම් අපේ තව වඩාගත යුතු කුසලතා තියෙනවා තව නේ. අන්න ඒක නිසා තමයි ඊළඟට ඔය බොජ්ජංග ධර්ම ආපහු මතු කරලා දෙන්නේ. ඉතින් අපි බලමු බොජ්ජංග ධර්ම වලටත් මදක් අවධානය යොමු කරලා. දැන් ඔතෙන්දී අපි කරන්න ඕන මෙහෙම දෙයක්. ඇත්තටම අපි ගැන අවධානය යොමු කරලා බලමු. මෙන්න මේ වගේ ඌනතා, මේ වගේ අඩුපාඩුකම් තියනවාද කියලා බලමු අපි. පළවෙනි එක දැන් සති සම්බොජ්ජංගනේ. සතිමත් බවනේ. එතකොට සතිය අඩුපාඩුකම් තියනවද කියලා බලන්න ඕන අපි. වර්තමාන මොහොතේ අවදිමත් බවකින් කටයුතු කිරීම සිද්ධ වෙන්නේ නැද්ද කියලා අපි බලනවා. එහෙම වෙන්නේ නැත්තම් එහෙනම් මොකද තත්ත්වය? එහෙනම් සතිය තවදුරටත් වැඩි යුතු වෙනවා. හැබැයි සතිය වඩනකොට මෙතෙන්දි විශේෂ අවවාදයක් අපිට දෙනවා. සති සම්බොජ්ජංගම් භාවේති ආර්ය ශ්‍රාවකයා සති සම්බොජ්ජංගේ වඩනවා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී. ඒ විදිහට මේක වඩන්න කියලා. සතිය වඩලා ඇති, නමුත් ওই විදිහට වඩලා නැතු ඇති. හැබැයි එහෙම එකකුත් තියෙනවා අපේ බෞද්ධ සමාජයේ. ඉතින් සතිය ගැන ගොඩාක් කතා වෙනවනේ. දැන් මේ සති කියන කුසලතාවය ගැන හුඟක් බෞද්ධ සමාජයේ ඒ කතා බහ වෙනව විතරක් නෙමෙයි,
ඒක හොඳට වඩනවා ඇත්තට. මොකක් අය මේ මයින්ඩ්ෆුල්නස් කියලා වර්තමානයේ ජීවත් වීම කියලා එහෙම සතිය වැඩිම පිළිබඳ ලොකු අවදිමත් බවක් ඇති වෙලා තියෙනවා. එතකොට සමහර තැන්වලදී මේක ලෞකික පැත්තටම ආපහු හැරිලා තියෙනවා. ඇත්තටම සතිය ලෞකික පැත්තට යොදන්න පුළුවන් එකක්. සතියේ නෑ මූලික වශයෙන් සතිමත් බව ගත්තම ඒක අවදිමත් බවනේ. ඒකේ ලෞකික අලෞකික කාරණයක් නැහැ. ඕනම දෙයකට අවදි වෙන්න පුළුවන් අපි. අවධානයේ සහිත වෙන්න පුළුවන් ඕනෑම කාර්යයක. අවධානයේ සහිත බවයි අවදිමත් බවයි මෙතන සති කියන්නේ. නමුත් ඒක නිවන පැත්තට යොමු වෙලාද කියන එක. ඉතින් නිවන පැත්තට යොමු වෙලා නැත්තම් අපේ කාර්ය සිද්ධිය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ. එහෙනම් මෙතන දැන් අපිට බෝධිඅංග ධර්මයක් හැටියට සලකනකොට අපිට කෘත්‍ය දෙකක් තියෙනවා. එකක් ඒ බෝධිඅංග ධර්මය වඩා ගන්න එක. අනික ඒක නිවනේ අංගයක් බවට පත් කරගන්න එක. සතිය වැඩි දියුණු කරගන්න එක එකක්. සති සම්බොජ්ජංගයක් බවට පත් කරගන්න එක දෙවෙනි කාරණා. සතිය බෝධිඅංගයක් කරගන්න. නිවන පැත්තටම හරව ගන්න. ඒකයි ඔය සති සම්බොජ්ජංගම් භාවේති කියලා නතර කරන්නේ නැතුව විවේක විරාග නිරෝධ ඔස්සග්ග කියන හතරකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි සතිමත් වෙන්න ඕන විවේකයේ පැත්තට. විවේක නිස්සිතං සති සම්බොජ්ජංගම් භාවේති. ඉතින් සිහිය අනිත් පැත්තට පවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලෞකික පැත්තට කාමයේ පැත්තට සතිය පවත්වන්න පුළුවන්. එතකොට ඉතින් ඒවයි බොහොම පිළිවෙලට ලස්සනට කරන්න පුළුවන්. දැන් මම සරල උදාහරණ කිව්වොත් අපි දන්නවා මේ සාමාන්‍ය ජීවිතේ අපි බොහොම අගය කරන දෙයක් තමයි පිරිසිදුකම, පිළිවෙල, ලස්සන. ඔය වගේ දේවල් ටික. දැන් ඒක කරන්න බෑනේ සතිය නැති කෙනෙකුට. සතිමත් කෙනෙක් තමයි ගෙදරක් පිළිවෙලට තියාගෙන තියෙන්නේ, පිරිසිදුව තියාගෙන තියෙන්නේ. නේ? එතකොට ඒක කරන්න පුළුවන්. ඒකෙන් ඒ පිළිබඳ පිළිවෙල ගැන සතිමත් වෙනවා අපි. හැමතිස්සෙම. පිළිවෙලක් හදලා ඒ පිළිවෙල පිළිබඳ අවදිමත් භාවයක් තියාගෙන ඒ පිළිවෙල නඩත්තු කරගෙන යනවා. එහෙම. ඊළඟට පිරිසිදුකම ගැන අපි නිතරම අවදිමත් භාවයක් තියාගන්න. එහෙම. එතකොට ඒකට අවදිමත් භාවය, සාවධාන බව, සතිමත් බව තිබ්බම ඉතින් පිළිවෙල කියන එක හොඳට යනවා. පිරිසිදුකම හොඳට යනවා. ඉතින් ඒව අගය කරනවා අපි. කොතන ගියත් පිරිසිදුකම තියෙන්න ඕන, පිළිවෙල තියෙන්න ඕන ආදී වශයෙන්. සමහර අය වේලාව ගැන හරිම සතිමත්. අපි කියන්නේ වේලාවට වැඩ කරනවා ඒගොල්ලෝ. පොඩ්ඩක්වත් වේලාව එහෙම කරන්නේ. ඒක ගැන සම්පූර්ණ අවදිමත් බවක් තියාගන්න. ඉතින් ඒකත් අපි අගය කරනවා. ලෞකික පැත්තේදී ඒවයි ලෞකිකමය වටිනාකමක් තියෙන වේලාවට වැඩ කිරීම. පිරිසිදුකම, පිළිවෙල. ඔය ලෞකික වටිනාකමක් තියෙනවා. එතකොට සත්‍යමත් බව මේ පැත්තට යොදවුවහම අන්න ඒවයි හරි හොඳට ඒව සකස් වෙලා එනවා. ඒක. එතකොට සතිය බර වීගෙන යනවා දන්නේම නැතුව ලෞකිකත්වයට. අපිට ඒක තේරෙන්නේ නැතුව යනවා. අපි අගය කරන්න පටන් ගන්නවා. වේලාවට වැඩ කිරීම හරි හොඳයි. පිරිසිදුකම හොඳයි, පිළිවෙල හොඳයි. හොඳයි තමයි. එතකොට අපි සතිය යොදලා තියෙන්නේ ඒක ගැන. ඊළඟට සම්පජානකාරී වෙලා තියෙන්නේ ඒක ගැන. නිතරම විමසුම් නොවන යොදලා තියෙන්නේ අර පිළිවෙල නඩත්තු කරගෙන යන්න. පිරිසිදුකම නඩත්තු කරගෙන යන්න. වේලාව ගැන සැලකිලිමත් වෙන්න. ඔය වගේ දේවල්. ඊළඟට වීර්ය කරලා තියෙන්නේ පිළිවෙලට තියාගන්න. පිරිසිදුව තියාගන්න. වේලාවට හරියටම
on time in time වැඩ කරන්න තමයි වීර්ය කරලා තියෙන්නේ. එතකොට ලෞකික දෙයකට දැන් ඔතෙන්දී අපි හිතමු යම් වෙලාවක ඔය පිරිසිදුකම අපිරිසිදු වුණා. පිළිවෙල අපිළිවෙල වුණා. ඔය වෙලාවට හරියටම වැඩ කරන්න යම් කිසි හේතුවකින් බැරි වුණා. මොකද්ද වෙන්නේ තත්ත්වය? අරුබුදයක් එනවා, ගැටලුවක් එනවා. එහෙම අරුබුදයක් එන්නේ, ගැටලුවක් එන්නේ. අපි එතන සති සම්පජඤ්ඤ විරිය යොදලා තියෙන්නේ බෝධිඅංගයක් විදියට නෙවෙයි. හැබැයි ඒ තුනම යොදලා තියෙනනේ. සතිය යොදලා තියෙන එතන සම්පජානකාරී බව යොදලා තියෙන, වීරිය යොදලා තියෙන. එහෙම නැහැ කියන්න බෑ. අනිත් එක ඒකෙන් ප්‍රතිඵලයකුත් පෙන්නනෝනේ. ප්‍රතිඵලයකුත් පෙන්නනවා. ඇයි? හොඳට පේන්න තියෙනවා පිළිවෙල. හොඳට පිළිවෙල නඩත් වෙනවා. පිරිසිදුකම තියෙන එක නඩත් වෙනවා. නැන්ට වෙලාවට වැඩ කෙරෙනවා. ඉතින් අපි හරි අගය කරන එක. ඒක හොඳයි. ඒක වැරදි කියනවා නෙමෙයි මෙතන. අපි මේ භාවනාවේදී ඒක වැරදි කියන්නේ කොයි වෙලාවකවත්. පිරිසිදුකම අවශ්‍යයි, පිළිවෙල අවශ්‍යයි. වෙලාවට වැඩ කිරීම අවශ්‍යයි. ඒක හරි. නමුත් ඒක නිවන නෙමෙයි. 100% බාහිර පිරිසිදුකම තිබ්බට ඒක නිවන නෙමෙයි. 100% පිළිවෙල තිබ්බට නිවන නෙමෙයි. 100% වෙලාවට වැඩ කරාට ඒක නිවන නෙමෙයි. ඒ පිරිසිදුකම, ඒ පිළිවෙල, ඒ වෙලාවට වැඩ කිරීම නිසා කෙලෙස් යටපත් වෙලා තියෙනවා. කෙලෙස් යටපත් වෙලා තියෙනවා. හැබැයි යම් වෙලාවක ඔය පිරිසිදුකම පොඩ්ඩක් හරි අපිරිසිදු වුණොත්, ඔය පිළිවෙල පොඩ්ඩක් හරි අපිළිවෙල වුණොත්, ඔය වෙලාවටම වැඩ කරනකි චුට්ටක් වෙලාව එහෙම වුණොත් බලන්න ඕන ක්ලේශය මතුවෙන හැටි. නේ? ක්ලේශය මතුවෙන හැටි. එහෙනම් පේනවා අපි සතිය ධම්මවිචේ විරිය සිහිනුවන වීර්යය යොදලා තියෙනවා. නමුත් ඒක යොදලා තියෙන්නේ නිවන පැත්තට නෙවෙයි. ඒක නිසායි මේ ගුණාංග ඒ පැත්තට යොදන්න කියලා තියෙන්නේ. මම මේ කාරණේ කිව්වේ මොකද? ඔබට මේ වෙන විට ඔයනි අත්දැකීම් ජීවිතේ තියෙන්න පුළුවන්. හොඳට බලන්න ඔබේ ජීවන චර්යාව ඇතුලේ සිද්ධ වෙන යම් වෙනස්කම් තුල අපේ ජීවන චර්යාව ඇතුලේ අපි ප්‍රකම්පණය වෙනවද කියලා. කලබල වෙනවද, නොසන්සුන් වෙනවද, කෙලෙස් ඇති කර ගන්නවද කියලා හොඳට බලන්න. භාවනාවේ ස්වરૂපය අපි දිහාටනේ හැරිලා ඉන්නේ. භාවනා කරනකොට එහෙම අපි අපේ සීලය ගැන, අපේ සමාධිය ගැන, අපේ ප්‍රඥාව ගැන වගේ කියන්නේ බවටපත් වෙනවා. ලෝකේ හදන්න යනවනේ භාවනා යෝගී. තමන් සකස් වීමක් තියෙනවා. ඒ අනුව දැන් තමන් දිහා බලාගෙන ඉන්න නිසා මම මේ කියන දේ ඔබට බලා ගන්න පුළුවන්. මොකද්ද? දැන් අපි බණ භාවනා කරන අයනේ. අපිමත් ඒක අවංකව පිළිගන්න. සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ අය හැටියට. අනිත් අය අපි ගැන මොනවා හිතුවත් ඒක ප්‍රශ්නයක් නෑ. අපි භාවනා කරන අය කියලා කිව්වත්, භාවනා කරන්නේ නැති අය කියලා කිව්වත් ඒක අපිට ඉච්චර ගැටලුවක් නෙවෙයි, ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක අපි ප්‍රශ්නයක් කරගන්නේ නෑ. නමුත් අපි අවංකව දන්නවා අපි මේ ගුණධර්ම ටික පුරුදු පුහුණු කරගෙන යන අය කියලා. එතකොට අපිටම දැන් අපි දිහා බලන්න පුළුවන්. අපි මේ සකස් කරගත්ත, ගොඩනගාගත්ත ජීවන චර්යාව ඇතුලේ මේවා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට අපේ කලබල වීම, නොසන්සුන් වීම, දුක් වීම, පසුතැවීම මේ වගේ දේවල් තියෙනවද කියලා බලන්න. අන්න ඒක මෙතෙන්දී අපි පරීක්ෂාවට භාජනය කරලා බලමු. එහෙම දෙයක් තියෙනවද කියලා. එහෙම වෙනවනම් එහෙනම් අර අපි කියන මේ මූලික කුසලතා බෝධිඅංග හැටියට වැඩිලා නැහැ. ඊළඟට සම්බන්ධතා තියෙනවා. තව අංශයක් මම මතු කරලා දක්වන්න කැමතියි, පුද්ගල සම්බන්ධතා. එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් පුද්ගල සම්බන්ධතා යම් ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. මේ පුද්ගල සම්බන්ධතාවල ගැටලු හදාගෙන තියනවාද කියලා බලන්න.
පුද්ගල සම්බන්ධතා නිසා දුක් විඳිනවද කියලා හොඳට බලන්න. එහෙනම් අපේ කුසලයේ අඩුවක් තියෙනවා. පුද්ගල සම්බන්ධතා දැන් අපි සීමා සහිත කරගෙන තියෙන්නේ. සීමා රහිත පුද්ගල සම්බන්ධතා නැහැ අපි. ඊළඟ පුද්ගල සම්බන්ධතාවෙත් අපි දැන් කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය කියන පැත්තට යොමු වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් කල්යාණ මිත්‍ර සම්බන්ධය ඇතුළේ තියෙනවද චංචල වීම, කම්පා වීම? තියෙනවනම් එහෙනම් බෝධි අංග මට්ටමට අපේ මේ ගුණාංග වැඩිලා නැහැ. අපි ඒවෙන් කම්පා වෙනවා. ඊළඟට තව එකක් මේ පරිසරය. පරිසර සාධක ගත්තම ඒවා අපිට බලපානවා අපේ ජීවිතේට බලපානවා පරිසර සාධක. බලපාන්නේ නැතුව නෙමෙයි බලපානවා. එහෙත් මේ පරිසර සාධක හමුවේ අපි කලබල වෙනවද ප්‍රකම්පණය වෙනවද? එහෙනම් තවත් අපේ කුසලතාවල අඩුපාඩුකමක් තියෙනවා. ඊළඟට තවත් ගැඹුරු දේවල් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ජරා ව්‍යාධි මරණ තුන. අපිව පරීක්ෂා කරගන්න පුළුවන් මේ. අපි කියන්නේ එක ටෙස්ට් කරනවා කියලා. පරීක්ෂණ. අපිව ටික කාලයක් ගිහිල්ලා පරීක්ෂණ කරන්නේ. ඒ වගේ දෙයක් මේ ජරා ව්‍යාධි මරණ තුන. අපි කොච්චර දුරට ධර්ම මාර්ගයේ ඉදිරියට ඇවිල්ලාද කියන එක පරීක්ෂා කර බලන්න පුළුවන් එකක් තමයි ජරා. දි รา පත් වීම හමුවේ අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ජරා ධර්මතාවයක් හැටියට පිළිගන්නවද? ඔන්න දැන් ධම්මානුපස්සනාවට ගියා මෙහෙමනේ. ධර්මතාවයක් හැටියට පිළිගන්නවද නැත්නම් අපේ මනස තාමත් ඒක ප්‍රතික්ෂේප කරනවද? මේ දි รา පත් වීම, ජරපත් වීම, වයසට යන එක, මහලු වෙන එක. තාමත් ඒක නොපිළිගන්න මට්ටමින්ද මනස තියෙන්නේ. මේ දැන් අපි මේ කරන්නේ පරීක්ෂණයක් එක්තරා විදිහට. ව්‍යාධි ලෙඩ රෝග වලටපත් වීම. ඒකත් අපිට ටෙස්ට් එකක්, පරීක්ෂාවක්. ලෙඩ රෝග වලටපත් වුණාම නම් පරීක්ෂණ කෙලවරක් නැතුව කරනවානේ. ඒවට පරීක්ෂණ හදලා තියෙනවා ගොඩාක්. නමුත් මේ කියන්නේ ඒව නෙමෙයි. ලෙඩ රෝග පරීක්ෂා කිරීම නෙමෙයි මේ කියන්නේ. මේ පරීක්ෂණ අපි දොස්තරලා ළඟට ගිහිල්ලා, වෛද්‍යවරු ළඟට ගිහිල්ලා, රසායනාගාර වලට ගිහිල්ලා මේ පරීක්ෂණ කරගන්නවා. ලෙඩක් හැදුනම ඒ අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. ලෙඩ කියන දේ අපේ අධ්‍යාත්මික ගමන් මගේ අපි කොච්චර ශක්තිමත්ද කියන එක පරීක්ෂා කිරීමට තියෙන එක්තරා පරීක්ෂණ ක්‍රමයක් වගේ. ලෙඩ වුණාම අපි ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද? ඒකත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? කම්පා වෙනවද? අකම්පිතව යනවද? මෙන්න මේ කාරණේ. ඊළඟට මරණ ධර්මතාවය. ඔක කාටත් පොදු ධර්මතා මේවා. ජරා ව්‍යාධි මරණ. ඉතින් මරණ ධර්මතාවයේ සම්බන්ධයෙන් අපේ මොකද්ද තියෙන්නේ? ඒකත් එතකොට පරීක්ෂණයක්. එතකොට මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පුළුවන්කම තියෙනවා අපි මේ දක්වා ආපු ගමනේ අපි ලබා ඇති සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් පිළිබඳ එක්තරා විදියකට පරීක්ෂණයක් දෙන්න පුළුවන්. පරීක්ෂාවක් කරන්න පුළුවන්. අන්නේ පරීක්ෂණය ඔය ප්‍රතිඵල තමන්ම තමයි ඉතින් බලන්න තියෙන්නේ. වෙන කවුරුවත් එක්ක කරන පරීක්ෂාවක් නෙමෙයි. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සාර්ථක මදින. එහෙනම් අපිට තවදුරටත් කුසලතා වැඩිවීමක් කරන්න වෙනවා. මෙතෙන්දී කෙලින්ම භාවේති කියන වචනේ යොදලා තියෙනවා. සති සම්බොජ්ජංගම් භාවේති කියලා. අපි සතිපට්ඨාන දේශනාවට ගියොත් පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කියලා ඔය කමඨාන දේශනා කරලා තියෙනවා. එතෙන්දී පළමුවෙන් කියන්නේ ඔබට සූත්‍රයේ සමහර විට මතක ඇති කියලා මම හිතනවා. සූත්‍රයට ගිහිල්ලා බැලුවොත්
සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. දේශනා කරලා තියෙන ආකාරය ඉද බික්කවේ බික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. දැන් අජ්ජත්තං ඇතුළත තමා තුළ මේ බෝධිඅංග ධර්මයේ වැඩි තිබේද ක්‍රියාත්මක වේද කියලා පරීක්ෂාවක් නේ කරන්නේ. සන්තං වා ඇද්දයි තිබේදයි කියා පරීක්ෂා කිරීමක් අපිට කරන්නේ. ඒකයි මම ඔය පරීක්ෂණ ක්‍රම ටිකක් මතක් කරන්නේ. සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංග. සන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංග. ආදී වශයෙන් කියන්නේ. සතිමත් බව තියෙනවද? ධම්මවිචේ තියෙනවද? විරිය තියෙනවද? කියලා පරීක්ෂා කිරීමකට තමයි මෙතෙන්දී යොමු කරලා තියෙන්නේ. ඊළඟට අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංග. නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මේ නැහැ කියන්නේ මොකද්ද මෙතන? අසන්තං කියන්නේ නැත කියන අදහස. නැහැ කියලා කියන්නේ සතිය නැහැ කියන එක නෙමෙයි. ඇත්තටම මේක බෝධිඅංගයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. සමහර වෙලේ ඒකයි. සිහිය තියෙන නමුත් බොජ්ජංග බෝධිඅංගයක් විදියට නිවන පැත්තට හැරිලා නැහැ. සිහිය දියුණු කළා ඒක ලෞකික පැත්තට හැරිලා තියෙනවා. එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ඔය මට්ටමේ නම් අපිට තවදුරටත් මේ කුසල් වඩන්න වෙනවා. ඒකයි. ඉතින් ඒ සඳහා තමයි මේ ධම්මානුපස්සනාවට බොජ්ජංග පර්වයක් බොජ්ජංග පබ්බයක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ කොටසදී මම හිතන්නේ මම බෝධිඅංග එකින් එක විස්තර කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මෙතන අපිට කරන්න තියෙන්නේ එක් එක් බෝධිඅංගයට අදාළව පරිේශනයක් කිරීම. ඇතුළත පරීක්ෂාවක් කිරීම. සන්තං වා අසන්තං වා. ඇද්දෝ නැද්දෝ. තියෙනවද මා තුල නැද්ද මා තුල? කියා බැලීම. ඒක තමයි අපිට තියෙන කෘත්‍ය මෙතෙන්දි කාර්යය. ඉතින් අපි ඒක සරල දේවල් වල ඉඳලා බලමු. සතිය පරීක්ෂා කරන පරීක්ෂණ ක්‍රම අපි දන්නවා දැන්. වර්තමාන මොහොතේ අවධානයේ සහිතව කටයුතු කරනවාද කියලා අපිට බලන්න පුළුවන්. අපි කරන කාර්යයන් වලදීම බලන්න පුළුවන්. එතකොට ඒක වර්තමාන මොහොතේ සතිමත් වෙලාම මදි. අපේ සතිමත් බව යොමු කරගන්න වෙනවා නිවන පැත්ත, විවේකයේ පැත්තට. නේ? දැන් අවිවේකයට දාගන්නවද විවේකයට දාගන්නවද? රාගයටද විරාගයටද? විරාග නිශ්චිතං. ක්ලේශයේ වැඩෙන පැත්තට නෙමෙයි ගෙවෙන පැත්තට. නිරෝධ නිශ්චිතං. ඔස්සග්ග පරිණාමී අතහැරෙන පැත්තට. අතහැරීම දියුණු වෙන පැත්තට. අපි සතිය පවත්වාගෙන යනවාද කියලා බලන්නයි අපිට තියෙන්නේ. ඉතින් එහෙම නැතිනම් අපි ඒ පැත්තට මේක යොමු කරගන්නවා. ඉතින් අපි බෝධිඅංගය ගැන තව ටිකක් බැලුවොත් සතිය අපිට උන් පරීක්ෂාවට ලක් කරපුවාම අපිට හිතෙනවා නම් අපි තාමත් ඒ දේවල් ගැන නෙමෙයි සතිමත් වෙන්නේ, සාවධාන වෙන්නේ, අවදිමත් භාවයකින් කටයුතු කරන්නේ. මම අර කිව්වා වගේ සමහර ලෞකික දේවල් ගැන කියලා හිතමු. මම අර උදාහරණ වශයෙන් කිව්වනේ කීපයක්. ලෞකික වශයෙන් අගය කරන දේවල් ටිකක් මම ඔය කිව්වේ උදාහරණ වශයෙන්. පිළිවෙල, පිරිසිදුකම, වේලාවට වැඩ කිරීම, හරියට නිසි ආකාරයෙන් රාජකාරී වැඩ කටයුතු කිරීම, ඔය වගේ දේවල්, යුතුයකම් වගකීම් නිසි වේලාවට නිසි ආකාරයෙන් ඉෂ්ට කිරීම, ඔය වගේ දේවල්. ඉතින් ඒවා හරියට අවදිමත් භාවකින්, හොඳ සාවධාන භාවකින් අපි කරනවා වෙන්න පුළුවන්. එහෙම. එතකොට අපේ සතිමත් බව තියෙනවා, ඒක ක්‍රියාත්මකත් වෙනවා. හැබැයි ලෞකික පැත්තට හැරිලා තියෙනවා. ඒක. ඊළඟට ඒකෙන් ලොකු තෘප්තියකුත් ලබනවා, සතුටකුත් විඳිනවා, අනිත් අයගේ ඇගීමකටත් ලක් වෙනවා. ඒක නිසා මේ පැත්තටම අපි හැරිලා තියෙනවා. ආධ්‍යාත්මික දියුණුව පැත්තට
විවේකයේ විරාගයේ නිරෝධයේ ඔස්සග්ග පරිණාමයේ පැත්තට අපි යොමු වෙලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා දැන් අපි පටන් ගන්න ඕනේ. එහෙමනම් විවේකයේ පැත්තට හැරෙන්න. අපි සිහිය තියාගන්නේ විවේක වෙන්න. එතකොට මොකද්ද මේ විවේක වෙනවා කියලා කියන්නේ? කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් ওই විවේකේ ඇති කරගන්න. ඒ කියන්නේ අපේ මනස අවිවේක වෙන්නේ කොහොමද? ඔන්න මම අර සිද්ධි ඇසුරෙන්ම ඔක කියන්නම්. ඔන්න අපි හිතමු අපි අර පිරිසිදුකම සහ පිළිවෙල පවත්වාගෙන යනවා කියලා හොඳ සිහියේ. ඉතින් ඒක පවත්වාගෙන යන්න අපි ලොකු වෙහෙසක් ගන්නවා. ඔය පිරිසිදුකම සහ පිළිවෙල වෙනස් වෙනවනේ. නිට්ටය නෑනේ, අනිත්‍යයිනේ. වෙනස් වුණාම අපේ මානසික තත්ත්වය මොකද්ද බලන්න. ඒකෙන් අපි අවිවේකයටපත් වෙනවා නා. මානසික වෙහෙසක් වගේ දැනෙනවා නා. එහෙනම් එතන ගැටලුවක් තියෙනවා. අපේ හිත යමක් මත පවතින తත්වය එතන තියෙනවා. පිරිසිදුකම තියෙනකම්, පිළිවෙල තියෙනකම්, වෙලාවට වැඩ කෙරෙනකම්, මානව සම්බන්ධතා යහපත්ව පවතිනකම්, කාලගුණ දේශගුණ තත්ත්වයන් පරිසරයේ වටපිටාව ගැටලුවක් නැතුව පවතිනකම් අපේ මානසික තත්ත්වය හොඳයි. ඒ මොකක් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණොත් අන්න අපේ මනස අවුල් කරගන්න. ඉතින් අන්න එවැනි ස්වභාවයක් අපි ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි බලන්න ඕන එහෙම කලබල වීම, නොසන්සුන් වීම පවතිනවා. එහෙනම් අපිට තව දුරටත් මේ කුසලයන් වඩා ගන්න තියෙනවා. සතිය, ධම්මවිචය, විරිය කියන තුන තමයි අපි මූලික වශයෙන් ගන්න. ඒත් එහෙමයි. එහෙනම් ධම්මවිචයට කියොත්, ධර්ම විචය කියලා කියන්නේ ධම්ම කියන්නේ එතන අර ධර්මතා. විචය ඒ පිළිබඳ සොයන විමසන ගතිය නැත්නම් ධර්මතා හැටියට දකින ගතිය. හරියටම කිව්වොත් ධම්මානුපස්සී කියන්නේ ඒක ධර්මතා හැටියටම දකින. ඒක දැන් අපිට එහෙම දකින්න පුළුවන්ද? අපි උදාහරණ වලට ගත්ත කාරණා වලට ආපහු කියොත් පිළිවෙල අපිළිවෙල වීම, පිරිසිදුකම අපිරිසිදු වීම, වේලාවට වැඩ සිද්ධ නොවීම, පුද්ගල සම්බන්ධතාවල වෙනස්කම් සිදුවීම, කාලගුණ දේශගුණ පාරිසරික තත්ත්වයන් වල ඇති වෙන වෙනස්කම්, මේ වගේ දේවල් වල ඇති වෙන වෙනස් වීම, විපරිණාමය ධර්මතා හැටියට අපි පිළිගන්නවාද මේ වෙනකොට? තේරුම් අරගෙන ඉන්නවාද? ඒක අපිට එහෙම පිළිගන්න පුළුවන්ද? ධර්මතාවයක් හැටියට ධම්ම විචය එහෙම පිළිගන්න මට්ටමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඒවා පිළිගන්නේ නැද්ද තව මානසික? ඒක අපිට බලන්න පුළුවන්. ඒ ඕනම දෙයක් වෙනස් වුණාම වෙනස් වීමට අපි කියන්නේ අනිත්‍ය කියලා. අනිත්‍ය විපරිණාම දෙක ක්‍රමානුකූලව වෙනස් වීගෙන යෑම විපරිණාම. හිටි ගමන් අපි නොහිතනම තත්වයන්ටපත් වීම අනිත්‍ය. එතකොට ඔය දෙකට අපිට මූණ දෙන්න ඕනේ සමහර වෙලාවට. ඔය අපි නිදර්ශන වශයෙන් කිව්ව දේවල් අපි හිතමු පුද්ගල සම්බන්ධතාවයක් කියලා. අපි තවත් පුද්ගලයෙක්ව පවත්වන සම්බන්ධතාවයේ ක්‍රමයෙන් විපරිණාමයේ වීගෙන යනවා දැන්. ඉච්ඡර තරම් ලෙන්ගතුකමක් නැහැ, ඉච්ඡර තරම් සොයා බලන්නේ නැහැ, සැලකිල්ල දක්වන්නේ නැහැ, ගෞරවයක් නැහැ. ඒව ක්‍රමයෙන් අඩු වීගෙන යනවා කියලා හිතමු. එතකොට ඒක දකින්න පුළුවන්ද විපරිණාම ධර්මයේ හැටියට? එහෙම නැත්නම් ඔක වැඩි වෙනවා කියලා හිතමු දැන්. ඉස්සරට වඩා සැලකිල්ල වැඩි, ගෞරවය වැඩි, සොයා බැලීම වැඩි කියලා හිතමු. දැන් ඒකත් විපරිණාම ධර්මයේ හැටියට දකින්න පුළුවන්. එහෙම දකිනවා නම් අර ධම්මානුපස්සී. එහෙම නැතුව අර අඩු වීගෙන යනකොට කම්පා වෙනවා නම්, වැඩි වීගෙන යනකොට උද්දාම වෙනවා නම් එතකොට ධම්මානුපස්සී නෙමෙයි. ධම්මවිචය නෙමෙයි.
ඒකයි. ඉතින් ඔය වගේ හැම දෙයකම විපරිණාමය අනිත්‍යතාවය සිද්ධ වෙනකොට ඒක ධම්මසින් දකින්න පුළුවන් නම් අපිට එහෙනම් අපේ ධම්ම විචය බෝධිඅංගයක් කරලා. හැබැයි ඔය ධම්මසින් බලන්න බැරි නම් එහෙනම් අපේ ධම්ම විචේ අඩුපාඩුකමක් තියෙනවා. අපිට තවදුරටත් ධම්මසින් බලන්න ධර්මතා හැටියටම දකින්න උත්සාහවන්ත වෙන්න වෙනවා. මේ මානසිකත්වය අපි දියුණු කරගන්නවා. ඒක මේ කියන්නේ. විරියත් එහෙමයි. වායාමයේ වෑයම උත්සාහය. තවමත් අපේ තියෙන්නේ වැඩිපුර උත්සාහය තියෙන්නේ ලෞකික පැත්තේ දේවල් වලටද වායාමයේ තියෙන්නේ. එහෙම නැත්නම් අධ්‍යාත්මික පැත්තටද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. එහෙම. තවම බර තියෙන්නේ ලෞකික පැත්තට නම් එහෙනම් අපි වෑයම තියෙනවා අපේ උත්සාහය තියෙනවා ඒක නැතුව නෙමෙයි. ඉතින් ඒව හරියට අගය කරනවා මේ ලෞකික පැත්තට තියෙන වෑයම උත්සාහය නැති ලෞකික පහසුකම් දියුණුව ඇති කරගන්න දරන උත්සාහය ඒ තියෙන ලෞකික පහසුකම් වැඩි දියුණු කරගන්න දරන උත්සාහය ඔය ඉතින් හරියට අගය කරනවා. හරියට අගය කරනවා. නමුත් ඒ පැත්තට නම් අපේ වෑයම වීරිය උත්සාහය තියෙන්නේ මේක වෑයම වීරිය උත්සාහය බෝධිඅංගයක් වෙලා නැහැ. අපේ වෑයම වීරිය උත්සාහය තියෙන්න ඕන එක් පැත්තකින් මේ යථාබෝධය ඇති කරගන්න. අනිත් පැත්තෙන් මේ කෙලෙස් වලින් මිදෙන්න උත්සාහය තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා තියෙනවා නම් ඔන්න බෝධිඅංගයක් වෙලා තියෙන්නේ සතිය. එහෙම නැත්තම් වීරිය බෝධිඅංගයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් වීරිය තිබුණට වෑයම කෙරුණට ඒක නිවන පැත්තට යොමු වෙලා නැහැ. ඒක. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මෙතෙන්දි තියෙන්නේ ඇත්තටම පරීක්ෂණයක් බුදුරජාන් වහන්සේ මෙතෙන්දි ඉදිරිපත් කරලා තියෙන්නේ සන්තං වා අජ්ජත්තං අසන්තං වා අජ්ජත්තං මේ කියන විදිහට මේක තියෙනවද මා තුල නැද්ද මා තුල ආදී වශයෙන් එක්තරා ආකාරයකට පරීක්ෂා කිරීමක් මෙතෙන්දී ඇත්තටම නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් එහෙම අසන්තං තවමත් නැත්තම් මොකද්ද කරන්න කියලා තියෙනවා. ආපහු අපිට යන්න වෙනව කොතෙන්ටද? යතාච අනුප්පන්නස්ස බොජ්ජංගස්ස උප්පාදෝ තංචපජානාති. ආපහු අපිට සිද්ධ වෙනවා බෝධිඅංගයක් වැඩියට මේක උපද්ද ගන්නේ කෙසේද කියන කාරණේට යන්න. අනුප්පන්නස්ස උප්පාදෝ නූපන් බෝධිඅංගයේ උපදවා ගැනීම කියන තැනට. ඊළඟට කියනවා මේක දැනට ක්‍රියාත්මක නම් යතාච උප්පන්නස්ස බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංචපජානා. එහෙමනම් ඒක තවදුරටත් වඩා ගැනීම පිරිපුන් කර ගැනීමයි කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි කරන්නේ ඇති බව හෝ නැති බව පරීක්ෂා කරනවා. නැතිනම් උපදවා ගන්න උත්සාහ කරනවා. ඇතිනම් එය තංච භාවනා පාරිපූර්ණයි. තවදුරටත් වඩන පිරිපුන් කරගන්න. ඒකයි කාර්යය. ඉතින් ඔහොමයි මේ බෝධිඅංග කොටස. හොඳයි මම ඔතකින් අදට මේ කමඨහන් පැහැදිලි කිරීමේ කාර්යය නිමා කරනවා. අපිට පරීක්ෂණයක් කරගන්න දැන් තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ. ඉතින් අපි ඕක කරමු. ඕකට විශේෂ තැනකට යන්න ඕනේ නැහැ. විශේෂ විදියකට මේ ඔකට වෙන්න ඕනේ. ඔය දිනදා කරන වැඩ ඇතුලේ, එදිනදා ජීවිත අත්දැකීම් ඇතුලේ අපි ප්‍රතිචාර දක්වන විදිහේ ඒවට අපිම සෝදිසිමත් වෙමු. සෝදිසිමත් වුණාම අපිට මේ ගුණාංග අපි තුල වැඩිලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔජ්ජංග භාවනාව කිව්වම ඕක තමයි තියෙන්නේ. හොඳයි. අපි මෙතෙන් සිට
මේ භාවනා පුහුණු වෙන්නේ නැත්තන්ට මොන හරි සාකච්ඡා කරන්න විමසන්න කතා බහ කරන්න යමක් තියෙනවා නම් අපි ඒ සඳහා කාලය ගන්නවා වෙනදා වගේම සාකච්ඡා වාරය මෙතෙන් සිට අසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවද මේ ධර්මයේ සාකච්ඡා කළ යුතු නැත්නම් කතා බහ කළ යුතු නොකළ යුතු තැන් නොකළ යුතු පුද්ගලයන් නොකළ යුතු අවස්ථා ගැන? ඔව් ඇත්තටම එහෙම තියෙනවා අපිට මඟ පෙන්වීමක් ධර්මයේ තුල. දැන් ධර්ම සාකච්ඡාවක් කියන එක සමහර විට අදාළ නැති තැන් තියෙනවා. එවැනි තැනකදී ධර්ම සාකච්ඡාවක් කිරීම ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. අපි හිතමු උදාහරණයක් හැටියට මොන හරි ලෞකික වශයෙන් ලොකු අර්බුදකාරී අවස්ථාවකටපත් වෙච්ච උදාහරණයක් හැටියට මේ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා හිතන්නකෝ. සරල නිදර්ශනයක් මම මේ කියන්නේ. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් මෙතන. දැන් ඒ වෙලාවේ අපිට ධර්ම සාකච්ඡාවක් කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි. එතෙන්දි වහාම කරන්න තියෙන්නේ ඊට අදාළ ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ග ටිකක් ගැනීම. ඊට පස්සේ තව නිදර්ශනයක් අපි හිතමු කෙනෙක් ලොකුවට මේ වෙලාවේ බඩගින්නේ ඉන්නවා යා. එයාට ඒ වෙලාව වුණ කෑම කුසගින්නක ඉන්නවා. එයත් එක්ක අපි ධර්ම සාකච්ඡාවක් කරන්න යමු වුණොත් ඒක වළංගු වෙනවද? නෑනේ. ඒ වගේ. එහෙම නැත්නම් යම් පුද්ගලයෙක් කිසියම් ආකාරයක ලෞකික වැඩක යෙදিলা ඉන්නවා. ඒ පුද්ගලයාත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න යෙදුනොත් සුදුසුද? නෑ. ඒ වගේ තියෙනවා ධර්ම සාකච්ඡා කිරීමට නොසුදුසු අවස්ථා. එතකොට අපි කරන්නේ ඒක සුදුසු අවස්ථාවට පරිවර්තනය කරගන්න ඉස්සර වෙලා. දැන් උදාහරණයක් ඇටියට බුදුරජාණන් වහන්සේ හමුවට එනකොට කිසాగෝතමී යාගේ මැරිච්ච දරුවගේ මල කඳත් අරගෙන ධර්ම සාකච්ඡාවක් කරන්න සුදුසු නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරේ යම් කිසි ක්‍රියාකාරකමක් යෙදෙව්වා. එයාව ටිකක් සංසුන් කරගන්න. ඊට පස්සේ ඔන්න ධර්ම සාකච්ඡාවට සුදුසුයි. පිටාව හැදිලා තියෙන්නේ. එහෙම. නේ? ඊට පස්සේ තවත් ඔය අවස්ථාවක මිනිස්සෙක් තමන්ගේ නැති වෙච්ච සතුන් හොයාගෙන ගිහිල්ලා වෙහෙස වෙලා ක්ලාන්ත වෙලා බඩගිනි වෙලා දෙවුරම් වෙලට ආපුවාම දැන් එයත් එක්ක ධර්ම සාකච්ඡාවක් කිරීම සුදුසුද? නෑ. ඒක නිසා ආනන්ද හඳුරන්න කිව්වා ආනන්ද මේ මිනිස්සයාට කැම ටිකක් දෙන්න. දීලා ඩෙංගක් විවේක ගන්න හරි. ඔන්න කැම ටිකක් කාලා ටිකක් සංසුන් වුණාම ඔන්න යත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරා බුදුරජාණන් වහන්සේ. කොහොමද දැන් මොකටද ඔය මහන්සි උනේ මොකටද ගිහිල්ලා චර වෙහෙසුනේ ඇයි? ඉතියා කියන්න පටන් ගත්තා මේකට ඒක තමයිනේ. ඔන්න එතනින් අර තමන්ගේ කාරණේම අල්ලලා ධර්ම සාකච්ඡාවකට එන්න පුළුවන්. ඔය වගේ අකාල කියලා අපි ඒවට කියන්නේ සුදුසු නැති අවස්ථා තියෙනවා. ඊට සුදුසු නැති පුද්ගලයෝ ගැනත් ඔබතුමිය අහුවනේ. සමහර විට එහෙම තියෙනවා. සුදුසු නැති පුද්ගලයෝ කිව්වම ඇත්තටම මෙයා සූදානම් නැති කියන එක තමයි ඉතින් හුඟක්ම අදහස් කරන්නේ. අනිත් එක ලාබාලම වයසේ අය මේ ධර්ම කාරණයක් තේරුම් ගන්න බැරි මට්ටමේ කෙනෙක් ධර්ම සාකච්ඡාවට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. තද බල මිත්‍යා දෘෂ්ටියක ඉන්න කෙනෙක් සමහර වෙලාවට ඊළඟට දැඩිව චිත්තාවේගයකින් පෙළෙන අවස්ථාවක පුද්ගලයා නොසුදුසුයි. දැඩිව ද්වේෂයෙන් පෙළෙන, දැඩිව රාගයෙන් පෙළෙන, ලොකු දුකකින් පෙළෙන අවස්ථාව වෙනකොට පුද්ගලයා නොසුදුසු. ඒකෙන් අදහස් කරන්නේ මේ යාට බණ කියන්න එපා කියන එක නෙමෙයි, ධර්මය ඔහුට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. ඒ පුද්ගලයා මේ මොහොත ඒ වෙනකොට ඔහු ධර්ම සාකච්ඡාවට සුදුස්සෙක් නෙමෙයි. ඔහු නොසුදුස්සෙක් කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හැමෝටම ධර්මය අවශ්‍යයි, හැමෝටම දහමේ මඟ පෙන්වීම අවශ්‍යයි.
නමුත් මේ වෙලාවේ එයා සුදුසෙක් නෙමෙයි. මේ අවස්ථාවේ සුදුසු කෙනෙක් නෙමෙයි. ඒ අර්ථයෙන් එතන කියන්නේ. ඒත් ඔය වගේ අපි පොඩ්ඩක් බලන්න ඕන. එයාගේ සමහර අවස්ථාවල පුද්ගලයන්ට වෙනත් දෙයකින් එයා තද බල විදියට පෙළෙන අවස්ථාවක් සුදුසු නෑ මේ ධර්ම සාකච්ඡාවක් කරන්න. ඒක නිසානේ ඔය සංසුන් කරගෙන, තැම්පත් කරගෙන, වේලාව යොදාගෙන බලලා හිම කරන්නේ. එතකොට මේක තේරෙන්න පටන් ගන්නවා. ඒකයි. දැන් දැඩිව කාමයට යොමු වෙලා ඉන්න අවස්ථාවක නෛෂ්ක්‍රම්‍ය ගැන කිව්වොත් සමහර විට ද්වේෂය එන්න පුළුවන්. එහෙම. ඒක නිසා දැඩිව යොමු වෙලා ඉන්න අවස්ථාවේ සුදුසු නෑ ඒ වෙලාවල් වල. සුදුසු නෑ. නිතරම ඒක නිසා තමයි බුදුදහමේ සමතයක් උගන්වන්නේ ඉස්සෙල්ලා. සමතකරණය කියන්නේ අර පවතින ගැටලුකාරී බරපතල තත්ත්වේ ටිකක් සංසුන් කරගන්නවා. ඔන්න සංසුන් වුණායින් පස්සේ එයත් එක්ක ඒ කාරණේ ධර්මානුකූලව සාකච්ඡා කරන්න සුදුසු වටපිටාවක් කෙළඹෙනෝනේ. ඔව් එහෙම තියෙන ධර්මයේ උගන්වලා තියෙනවා. ඇත්තටම මට සනන්ස මේක අහන්නේ ඉතින් සමහරලාට දැන් මහත්තයයි මමයි වාහනේ යනකොට අපි සමහර වෙලාවට ධර්මයේ කතා කරනවා. ඉතින් නමුත් සමහරලාට මට හිතෙනවා මම ඒ වෙලාවේ ඩ්‍රයිව් කරන්න නැති වුණත් මහත්තයා ඉවරයි ඩ්‍රයිව් කරනවානේ. එතකොට ඒ ඩ්‍රයිව් කරන වෙලාවේදී එයා ඒකටනේ අවධානය යොමු කරන්න ඕනේ. ඔව්. එතකොට දැන් උන්වහන්සේ අර ඒ වගේ අපි මේ ධර්මයක් හරි සාකච්ඡා කරන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන වෙලාවක කියන එක ගැන එතකොට මට හිතුණා දැන් අපි ඒක අවස්ථාවක් කරගන්නවා තමයි. නමුත් ඒ දෙන්නම එකම විදිහේ මානසිකත්වයකින් නෙමෙයි මේ වෙලාවට ඉන්නේ. ඔව්. ඒක එතකොට සුදුසු නෑ නේද කියලා මට හිතෙනවා. ඔව් ඒක හරි. අනිත් එක අර කාර්යයට පූර්ණ අවධානය තියන්න ඕනනේ අපි. සමහරට ඒ අවධානය බිඳෙන්නත් පුළුවන් නේ මේ වගේ අවස්ථාවක. ඒක නිසා මමත් හිතන ඒක සුදුසු අවස්ථාවක් නෙමෙයි කියලා සමහර වෙලාවට. ඉතින් අපි වාහනවල යන ගමන් කතා කර යන වෙලාවල් තියෙන සමහර ඇත්තෝ වාහනේ පදවන ගමන් ඔය බණ අහන්නේ නේ. කැසට් වල මේ බණ ධර්ම දේශනා දාගෙන එහෙමත් අහහ යනවා. මම හිතන්නේ මේ දෙකම සාර්ථක නැහැ කියලා. ඒක ඇත්ත වශයෙන්ම මේ ධර්ම සාකච්ඡාවක් ධර්ම ශ්‍රවණයක් කරද්දී ඒකට පූර්ණ අවධානය තිබුණොත් තමයි හොඳ. අපි නිතරම දැන් ගෞරවය තියෙන්න ඕනේ කියලාත් මට හිතුණා. ඔව්. ඔව් ඇත්තටම මේක ගෞරවය කියන කාරණේ ඒකත් වැදගත්. අනික අපි මේ සතිපට්ඨානෙද උගන්වන්නේ අර වර්තමාන කාර්යයට පූර්ණ අවධානය යොමු කිරීම ගැන නේ. ඒකට පූර්ණ අවධානය යොමු කළා ඒක වඩාම නිවැරදිව වඩාම යහපත් විදිහට කිරීම ගැන. ඒකයි. එතකොට දැන් වර්තමාන ක්‍රියාව මොකද්ද කියලා බැලුවොත් ඩ්‍රයිවිං කරන එක. ඒ නිසා ඒකට අවදිමත් භාවයක් තියාගෙන ඒක නිවැරදිව කිරීමට යොමු වීම තමයි එතන ප්‍රමුඛ කාර්යය වෙන්නේ. එහෙම නැතුව එවැනි සංකීර්ණ ක්‍රියාවක නොයෙදී ඉන්න අවස්ථාවක අපිට පුළුවන්කම තියෙනවා ධර්ම සාකච්ඡාවකට යොමු කරගන්න. ඔබ මේ කියන කාරණේ හරි. ඒ සන්නස වැටුණා සන්නස බොහොම පින් තෙරුවන් සරණයි සන්නස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කෙනෙක් ප්‍රශ්නයක් දාලා තියෙනවා. මම මේක ස්කයිප් එකට යොමු කරලා තියෙනවා. කියවන්නද? කියවමු. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාහි චිත්ත ස්වභාවයක් වන සංකිට්ඨ පිළිබඳව නැවත පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. බ්‍රහස්පතින්දා සවස භාවනා ප්‍රවේශ කාලය තුල තියෙන වජිරාව පදිතන තිබුණා. සංකිට්ඨං කියන එකනේ චිත්තානුපස්සනාව. ඔව්. සංකිට්ඨ ස්වභාවය කියන එක ගැන අහලා තියෙන්නේ. චිත්තානුපස්සනාවට අදාළව අපි පහුගිය සංකිට්ඨ කියන ස්වභාවය
සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ හැකිලුණු කියන අදහස, පසුබට කියන අදහස, උනන්දු නැති කියන අදහස, සක්‍රීය නැති නිෂ්ක්‍රීය කියන අදහස තියෙනවා. සංකිට්ඨ පාලි වචනේ සංකිට්ඨ. අපි එතකොට උනන්දු නැහැ, උද්‍යෝගිමත් නැහැ, සක්‍රීය බව අඩුයි, නිෂ්ක්‍රීය ගතියක් තියෙනවා. ඒ අදහස මේකේ මූලික වශයෙන් තියෙන්නේ සංකිට්ඨ කියන්නේ. ඉතින් ඒක නිසායි පරිවර්තනයේ හැකිලුණු කියලා කියන්නේ. ඔක බොහෝ වෙලාවට හේතු ගණනාවක් නිසා මේ මන්දෝත්සාහයේ ගතිය, පසුබට ගතිය, නිෂ්ක්‍රීය ගතිය, උනන්දු නැති ගතිය තියෙනවා, ඇති වෙනවා. සමහර විට අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී එයින් ලැබෙන ප්‍රතිඵලවල යම් අඩුපාඩු වීම, අපේ සමහර ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සමහර දේවල් වල ඒ වගේ අවස්ථාවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා උනන්දුව අඩු වෙනවා, උත්සාහය අඩු වෙනවා, මන්දගාමී වෙනවා, අක්‍රීය වෙන ස්වභාවයක් එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි හුඟක්ම මේ ආවර්ජන කිරීම ගැන ඔතන එකක් තියෙනවා මේ අපේ අනුස්සති භාවනාවල උපසමානුස්සති, සීලානුස්සති වගේ කාරණා. ඡාගානුස්සති, උපසමානුස්සති, සීලානුස්සති වගේ අනුස්සති කරන්න ඕනේ මේ වගේ අවස්ථාවල. ඒ කියන්නේ දැන් සීලානුස්සති කියන්නේ තමන්ගේ සිල්වත් බව, තමන් කලින් හිටියට වඩා දැන් සිල්වත් බවින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන එක නැවත මතක් කරලා බලපුවාම ඒක උනන්දුවට කාරණයක්. තව ඉස්සරහට යන්න අර හැකිලිලා පසුබට වෙලා ඉන්න ස්වභාවයෙන් ඉදිරියට යන්න උනන්දුවක් වෙනවා. ඊළඟට ඡාගානුස්සති. ඡාග කියන්නේ මේ ධර්ම මාර්ගයේදී අත්හැරීම කියන එක. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. අත්හැරීම කියන එක. තමන් කොච්චර දුරට මේ ලෞකික දේවල් පව් අකුසල් අතහැරලා දාලා තියෙනවද කියලා ටිකක් මෙනෙහි කරලා බලන්න. ඒකෝර තමන්ට තේරෙනවා මම සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා. මට එහෙනම් තව ඉස්සරහට යන්න පුළුවන් කියලා. අර මන්දෝත්සාහී, මන්දගාමී, පසුගාමී මානසිකත්වයේ සංකිට්ඨ චිත්ත. ඒක නැති වෙනවා. ඊළඟට උපසමානුස්සති කියලා තව එකක් උගන්වලා තියෙනවා දහමේ. උපසම කියන්නේ කෙලෙස් සංසිඳී යෑම කියන්නේ. ඒකත් අපිට මෙනෙහි කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම බලපුවම ඔය සංකීර්ත ස්වභාවය, හිතේ තියෙන පසුබට ගතිය, මන්දෝත්සාහයේ ගතිය අඩු වෙලා යනවා. සංකීර්ත කියන්නේ අර ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී උනන්දු නැති ගතිය, පසුබට ගතිය, මන්දෝත්සාහයේ ගතිය, නිෂ්ක්‍රීය ගතිය. ස්වාමීන් වහන්සේ තවත් එක්කෙනෙක් එයාගේ අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ විඥානයේ මව් කුසට බැස ගන්නවා කීමෙන් නිත්‍ය දෙයක් ලෙස දැක්වීමක් බව පෙනේ. එනම් නොනැසී විපරිණාම නොවි නාම රූප අනිත්‍ය වූද බුදුදහම අනිත්‍යතාවය මූලිකව පදනම් වී ඇති බව වැටහේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මගින් නිවැරදිව බුද්ධ දේශනාව පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. කුසලත්පත් වේවා. ඒක මම හිතන්නේ තේරුම් අරගෙන ඇති බවයි කියන්නේ නේද? ඥානෙ මා කුසල බැස ගන්නවා කීමෙන් නිත්‍ය දෙයක් ලෙස දැක්වීමක් බව පෙනේ. ඔව් ඒක හරිය. එහෙම බැස ගැනීමක් ගැන ඉතින් සඳහනක් නැහැ. ඒක වැරදි පරිවර්තනයක් ඇත්තටම. ඔක්කමති කියන වචනේ මේ මහා නිදාන සූත්‍රයේ දක්වලා තියෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන ඔක්කමති කියලා. මාතු කුච්චිස්මින් ඔක්කමති. නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙකේ සම්බන්ධ වීම නිසා මේ විඥානේ හට ගන්නවා කියලා. ඒක මව කුසේදිත් වෙන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රකටම අවස්ථාව වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මේවා හොඳට සකස් වුණු අවස්ථාව. සකස් වෙලා තියෙන වෙලාවනේ ඔය
චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන්නේ අන්න එතන අර නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙක සම්බන්ධ වීමෙන් විඥාන ඇති වෙනවා. විඥානනේ වෙනවා. ඒක නිසා ඕවා මේ නිට්ටය වශයෙන් තිබිලා මව කුසට බැස ගන්නවා කිව්වොත් ඒක වැරදි අදහසක්. ඒක නිසා ඒක එහෙම විඥානයක් නිට්ටය වශයෙන් තිබිලා මව කුසට බැස ගැනීමක් එහෙම එකක් නැහැ. මව කුසේ තියෙන නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානයක් හටගන්න. නාම රූප පත්‍ය විඥාන. නැත්නම් මහත්මයා ඒක තේරුම් අරන් තියෙනවා. ඒකයි අපිට ඒ ප්‍රසාදයේ පළ කරලා අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙන මේ අද දේශනාවට සම්බන්ධ නෙවෙයි නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයට සම්බන්ධව. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේදී තියෙනවනේ කොටසක් ඔය සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඒක වේදනානුපස්සනාවට එනකොට සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒ විදිහට ඔය සතර සතිපට්ඨානෙම කියවෙනවා. එතකොට එතන දැන් සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති හරි එහෙම නැත්නම් සමුදය ධම්මානුපස්සීවා චිත්තේසු විහෙරති කියලා ඒක කියනකොට ඒක තේරෙනවා. මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනදී ආනාපාන සති භාවනාවට අදාළව ඕක වෙනස් විදිවලට ධර්ම දේශනාවලදී විස්තර කරනවා දැකලා තියෙනවා. සමහර වෙලාවට ආනාපාන සති භාවනාවට අදාළව ඕක විස්තර කරන මේ ආනාපාන කය කියලා මේ කායස්මින් කියන එකේ තේරුම. ඒක එහෙමද එහෙම නැත්නම් මේ දැන් අනිත් කායනුපස්සනාවේ තියෙන අනිත් දැන් අපිට අනිත් තියෙන කර්මස්ථාන වලට කායස්මින් කියලා කියවෙනවා. එතකොට අපි ආනාපාන සතිය ගැන කතා කරනකොට එතන ආනාපාන කයද එහෙම නැත්නම් මේ අපි සාමාන්‍යයෙන් කතා කරන අපේ කය ගැනද එතන කායස්මින් කියන එකෙන් අදහස් කරන්නේ කියන එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මෙතන පාලි පාඨයේ තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කිය. කායස්මින් විහෙරති මේ ශරීරයේ තුල වාසය කරනවා. කියන කායික අත්දැකීම් සහිතව ඉන්නවා කියන එකයි එතන කායස්මින් විහෙරති කිව්වම එයා කයට පූර්ණ අවධානය නැත්නම් පූර්ණ සතිමත් භාවය පවත්වනකොට කායික අත්දැකීම් විඳින්මින් ඉන්නවා. කායික අත්දැකීම් තුල ඉන්නවා අය. කය අත්දකින්නවා. තවත් විදිහකට කියනවා ශරීරය අත්දකින්නවා. ඒක ශරීරය අත්දකින්න කෙනාට මේ කාය සංකාර අස්වාස ප්‍රස්වාසයත් කාය සංකාරයක්නේ. එතකොට කාය සංකාරය කියන්නේ ශරීරයේ සිදුවන හැම දෙයකම සමුදය වය දකින්න පුළුවන් යාට. දැන් අස්වාස ප්‍රස්වාසය ගත්තොත් අස්වාසය ඇති වෙලා හටගෙන ටික වෙලාවක් පැවතිලා අස්වාසය නිමා වෙනවා. පස්වාසය හටගෙන ටික වෙලාවක් පැවතිලා නිමා වෙනවා. එතකොට අස්වාසයේ සමුදේවයත් පස්වාසයේ සමුදේවයත් දකින්න පුළුවන්. අය කාය සංකාරයේ සමුදේවය දකින්න පුළුවන්. ඔය විදිහට ගියාම අස්වාස පස්වාසයෙන් ඕක සමුදේවය දකින්න පුළුවන්. ඊළඟට ඔය කමඨහන් ඔස්සේම අපි ගියොත් ඊළඟට තියෙන ඉරියාපත සතිය. ඉතින් ඉරියව්ව අපිට ඉරියව්වේ හට ගැනීම, පැවතීම, නිමාවීම දකින්න පුළුවන්. දැන් උන අපි උදාහරණයක් හැටියට අපි වාඩි වෙනවා. යම් විදිහට. දැන් පූර්ණ
කයට අවධානය තිබ්බ කෙනෙකුට දැන් Tamanට පේනවා දැන් Taman ඔන්න මෙහෙම වාඩි වුණා මේ විදියට. අතපය තියාගෙන කකුල් අත්පා තියාගෙන කඳ මෙහෙම තියාගෙන වාඩි වුණා. ඔන්න ඉරියව්ව හටගත්තා. ටික වෙලාවක් යනකොට අර ඉරියව්වේ වෙනස් වෙලා ගිහිල්ලා දැන් මේ ඉරියව්ව අවසන් වෙනවා. දැන් වාඩි වෙලා ඉන්න එක නැගිට්ටම වාඩි වෙලා ඉඳී මේ ඉරියව්ව ඉවරයිනේ නැගිට්ටම. එතකොට හිටගෙන ඉන්න ඉරියව්ව දැන් තියෙන්නේ. දැන් ඒක සමුදය. අර හිටගෙන ඉන්න ඉරියව්ව අවසන් සක්මන් කරොත් ඇවිදිනකොට දැන් තියෙන්නේ ඇවිදින ඉරියව්ව. අර ඉරියව්ව ඉවරයි. ඊට පස්සේ ආයෙ වාඩි වුණොත් ඒක ඒ ඉරියව්ව ඉවරයි. දැන් තියෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. වැතිරුණොත් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඉවරයි. දැන් තියෙන්නේ හටගෙන තියෙන්නේ වැතිරී සිටින ඉරියව්ව. එතකොට ඉරියාපතේත් අපිට සමුදේ වය දකින්න පුළුවන්. ওই විදිහට. දැන් සම්පජඤ්ඤ සතියේ කියොත් එදිනදා මොන හරි කාර්යයක් නේ. ඒ කාර්යය දැන් පටන් ගත්තා කරගෙන යනවා ඉවරයි. ඒ විදිහට හැම දෙයකම සමුදේ වය දකින්න පුළුවන්. ඔහොම ගිහිල්ලා අන්තිමට මේ සියලු කාය සංකාරවල සමුදේ වය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ධාතු වශයෙන් පවා. ඉතින් ඒක තමයි ඔය සමුදය ධම්ම වය ධම්ම අනුපස්සී විහෙරති. ඒ ධර්මතාවය මේ හට ගැනීම ධර්මතාවයක්, පැවතීම ධර්මතාවයක්, නිමවීම ධර්මතාවයක්. සමුදය කියන්නේ ධම්ම, වය කියන්නේ ධම්ම. හට ගැනීම ධර්මතාවයක්, වය කියන්නේ. දැන් ඔය ආනාපාන සති කම්පණයේදී කියවෙනවානේ සම්පකාය පරිසංවේදී කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරම් කියලා කොටසක් තියෙනවා. මේ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සම්පකාය පරිසංවේදී කියනකොට සම්පකාය කියන එකෙන් අදහස් කරන්නේ මේ ආනාපාන කයේ සියලුම කොටස් කියන එකද? ඒ ශරීරයේ සියලු කොටස් කියන්නේ. එතන ආනාපාන කායය. එතන ආනාපාන කායය. අස්සාසේ ආරම්භයේ පැවැත්ම අවසානයේ තියෙන ටිකනේ ආනාපාන කාය කිව්වා. ආනකය ආපාන කාය. ඒක දෙකක් හැටියට ගන්නත් පුළුවන්. පස්සම්බයං කාය සංකාරම් කියනකොට එතන කියන්නේ ආනාපාන කය ගැනද නැත්නම් අනිත් මේ සම්පූර්ණ කය නෑ ආනාපාන කය එතනත් කියන්නේ. පස්සම්බයං කාය සංකාරම් කිව්වම කාය සංකාර කියන්නේ ඔය අස්වාස පස්වාසේ. ඒක ටික මේ පස්සම්බය කියන්නේ සංසිඳී යෑම කියන එක සංසුන් වීම සංසිඳී යෑම ඒකේ වේගවත් බව අඩු වීම ඕලාරික ගොරෝසුකම අඩු වෙලා යාම ප්‍රකට බව අප්‍රකට භාවයට ක්‍රමෙන් පරිවර්තනය වීම ඔන්න ඔය වගේ දේක් පස්සම්බය කියන්නේ. ඒත් හුස්මට ආනාපානයටම අදාළවම තමයි ඒත් පස්සම්බයන් කියලා කිව්වේ. කාය සංකාරම් කිව්වේ ඒක. ඒ වෙලාව ඒක. එහෙම තමයි ඒක ගන්න තියෙන්නේ. ඔව්. එහෙම නැතුව දැන් අපි ඔක විස්තර කරුවොත් එහෙම සම්පකාය පරිසංවේදී කියන එක මේ සම්පූර්ණ කය කියලා පස්සම්බයං කාය සංකාරම් කියන එක සම්පූර්ණ කය කියලා අපි විස්තර කරුවොත් එහෙම අපි වෙනත් මාර්ගයක දෙලින්ම යවෙන්නේ නේද? ඔව්. අපි ඒක මේ දැන් සම්පූර්ණ ශරීරය පිළිබඳව අපේ විදර්ශනාවේදී පැහැදිලි කරන අවස්ථා තියෙනවනේ. දැන් ඔය එතනින් ඉස්සරහට ඇවිල්ලා පටිඝූල මනසිකාර ධාතු මනසිකාර ජීවතික මනසිකාර වගේ කමඨහන් වලට ගියාම නම් තියෙන්නේ මුළු කයම තමයි අරන් තියෙන්නේ නේ. ඉම මේව කායං කියනකොට නම් ඒ කමඨහන් තුනේදී නම් අරන් තියෙන්නේ සම්පූර්ණ ශරීරේ කොටස් වශයෙන් ධාතු වශයෙන් ඔහොම බලන්න පුරුදු කරලා තියෙන්නේ. නමුත් අතෙන්දී අරන් තියෙන්නේ ඒකේ ඒ හුස්ම කාය හුස්මේ සම්පූර්ණ මේ ව්‍යුහය කාය හැටියට අරන් තියෙනවා. මම මේ විලාසද මේ කරනවම මේ ආනාපාන සති භාවනාව කියන එකේ කාරණා 16ක් විදියට
කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන විදියට වෙනස් මේ කොටස් වශයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනාපාන සති සූත්‍රයේ. එතනදී මේ පස්සම්බනං චිත්ත සංකාරං මේ විදියට සම්පචිත්ත පටිසංවේදී ඒ විදිය කොටස වෙනවා. මම වෙලාවක වහන්සේට උදේවල් පොඩ්ඩක් දෙන්න මම මට උගුණාව තියෙන මේ කොටස් ටිකත් අපි ක්‍රියාත්මක කරන්නේ කොයින්ද කියන එක ඉගෙන ගන්න මේ ආනාපාන සති භාවනාවට සම්බන්ධව. හොඳයි ඒක වෙලාව කතා බහ කරමු. හොඳයි සාර්ථකයි. තේරුම් ගන්න. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැමැති නම් අපිට අද දවසේ කටයුතු අපිට නිමා කරන්න පුළුවන්. එතකොට අද අපි අවධානයට යොමු කළේ මේ බොජ්ජංග ධර්ම, බෝධිඅංග ධර්ම පිළිබඳව. සමහරට මේවා ධර්ම දේශනාවලදී මේ පිළිබඳව වහුම්කන් දීම් කරලා ඇති. භාවනා වැඩමුළුවලදී සමහර විට බෝධිඅංග ධර්ම පිළිබඳ සාකච්ඡාවලට යොමු වෙලා ඇති. එතකොට දැන් මෙතෙන්දී අපි ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේට ආපුවම අපි කරන්නේ එහි දීලා තියෙන මාර්ගෝපදේශනයට අනුව තමා තුළ මේ ගුණාංගය ඇද්ද නැද්ද කියන පරීක්ෂාව මූලික වශයෙන් කරන්නේ. අපි ඒකට පොඩි නිදර්ශන කීපයක් මතක් කළා. ඒ අනුව අපි අපේ ජීවිතයේ තියෙන දේවල් ටිකක් මම ඔය ඉස්සරහට අරගෙන පරීක්ෂා කරන ක්‍රමයක් හැටියට ඒක දැක්කුවේ. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට අපේ සතිමත් බව කොයි පැත්තේද තියෙන්නේ? විමසුම් නොවන කොයි පැත්තේද තියෙන්නේ? විරිය කොයි පැත්තේද තියෙන්නේ? කියලා බලන්න පුළුවන්. මොකද මේ කතා කරන්නේ නිවන් මඟ. නිවන් මඟට අදාළ පරිදි මේවා යෙදිලා තියෙනවද කියලා බැලීම, පරීක්ෂා කිරීම තමයි මෙහි මූලික පරමාර්ථය. ඒක අපි සාමාන්‍ය ජීවිතයේදී එක්තරා විදියක සෝදිසිමත් භාවයකටපත් වෙලා අපිට මේක පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ සඳහා උත්සාහ කරමු. තව දුරටත් අපේ බෝධිඅංග ධර්ම පිළිබඳව තව පීතිපස්සද්දී සමාධි උපේක්ඛා බෝධිඅංග ධර්ම පිළිබඳවත් තව ටිකක් අපිට ඉදිරි අවස්ථාවකදී කතා බහ කරන්න පුළුවන්. ඉතින් මේවයි ඌනතා අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා කොහොමද වර්ධනය කරගන්නේ කියන එක ගැන මම හිතන්නේ ගොඩක් දේවල් කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. විශේෂයෙන් මේ භාවනා පුහුණුවේ දිගට ආපු ඇත්තෝ නිසා කොහොම වුණත් අපි මේවා වෙනත් සාකච්ඡාවලදී පවා කතා බහට ලක් වෙලා තියෙනවා මේ බෝධි අංග ධර්ම පිළිබඳව. නමුත් අපි පළමුවෙන් කරමු යම් පරීක්ෂාවකට ලක් කරගමු අපිවම මේවා අඩුපාඩුකම් තියනවාද? තියෙනවා නම් ඒක වර්ධනය කරගන්නේ කෙසේද කියන කාරණේට අපිට පෞද්ගලිකව අපිට ඒක නොයැටෙනවා නම් ප්‍රතිපදාව බෝධිඅංග ධර්ම ප්‍රතිපදාව කියලා අපි ඒකට කියමු. බොජ්ජංග ධර්ම වඩා ගැනීමේ ක්‍රමය මොකක්ද කියලා අන්න එතෙන්දී අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරොත් අපි හිතමු ඊළඟ භාවනා පුහුණුවේදී කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් මට තේරෙනවා මගේ සතිමත් භවයේ අඩුපාඩුවක් තියෙනවා කියලා. කොහොමද ඒක වර්ධනය කරගන්නේ කියලා. ඔන්න අපි එතෙන්දී ආපහු ධර්ම කාරණාවලට ගිහිල්ලා ඒක වර්ධනය කරගන්න විදිය අපි කතා කරමු. නැත්තම් ධම්මවිචේ අඩුපාඩුවක් තියෙනවා. මම තාම මේවා දකින්නේ ධම්මැසින් නෙමෙයි ලෞකික දැක්මෙන් දකින ලක්ෂණේ තාම තියෙනවා කියලා. එතකොට අපිට ඔස්සේ ගිහිල්ලා ඒ කතා බහට යෙදෙන්න පුළුවන් කොහොමද ධම්මැස දියුණු කරගන්නේ. නැත්නම් විරිය අඩුපාඩුවක් තියෙනවා කියලා දැකගත්තොත් කොහොමද ඒක වර්ධනය කරගන්නේ. ඒ වගේ ප්‍රතිපදාව ගැන ටිකක් කතා බහ කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් පරීක්ෂාවකට යන්න ඕන අපි. අපේ අඩුපාඩුකම් තියෙනවද? තව දුරටත් මේව වර්ධනය කරගත යුතුද? එහෙම කරමු. එතකොට කමඨහනක් හැටියට අපි මේ කාලය තුල උත්සාහ කරමු මේ බෝධිඅංග ධර්ම වල ඇති බව නැති බව සන්තං වාජ්ජත්තං අසන්තං වාජ්ජත්තං කියලා ඒක ඇති නැති බව පිළිබඳ පරීක්ෂාවක යෙදෙන්න උත්සාහ කරමු. හොඳයි. එහෙමනම් අදට අපි
සමුගන්නවා මේ භාවනා වැඩමුළුවට සහසම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි අපගේ ගෞරවයේ කල්යාණ මිත්‍රත්වයේ පළ කරන ඒ වගේ මේ කටයුතු සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ධර්ම මාර්ගයට යොමු වෙන්න උනන්දු වීමෙන් හැම දෙනාම කරන්නේ කුසල් වඩා ගැනීම පුණ්‍ය සිටිවිලි අපි රැස් වෙනවා මේ කටයුතු වලදී. ඒ නිසා මේන් ජනිත කරගන්නා වූ පින් කුසල් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේ හැකි තාක් සියලු දෙනා මේ පින් කුසල් අනුමෝදන් වේවා. හැම දෙනාගේම ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, නිවන් මාර්ගට පැමිණේවා කියන මෙත් කරුණා සිතින් අපි හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා. මෞදෙමාපිය ගුරුවර, ඥාති හිත මිත්‍ර, දෙවියන් මළගිය ඥාතීන් ආදී කොට ඇති අනුමෝදන් වේ හැකි තාක් සියලු දෙනාම පින් අනුමෝදන් වේවා කියලා මෙත් සිතින් අපි පින් අනුමෝදන් කරමු. අපිත් අදිෂ්ඨානයක් තියාගමු. අපි මෙහෙම එකතු වෙලා ඉන්නේ කල්යාණ මිත්‍ර සමාජයක් හැටියට, කල්යාණ මිත්‍ර සංසදයක් හැටියට මේ නිවන් මාර්ගට අවශ්‍ය දේවල් ටිකක් එකතු කරගන්න. එහෙම දේවල් තමයි අපි මේ එකතු වෙලා බෙදා හදාගන්නේ. ඒ නිසා මේන් ජනිත කුසල ශක්තිය අපි හැම දෙනාටම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයත් ඇතුව අපි අනුමෝදනා ගාථා සහ ආශිර්වාද කිරීමෙන් අපේ භාවනා පුහුණුව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. කායික මානසික සුවය ඇති වේවා. ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් සිල් ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. Ah
Teruan sarnai sobat dewa. Teruan sarnai, sama dengan teruan sarnai.